තෙරුවන් සරණයි හැමෝටම අද දවසේ සුපුරුදු විදිහට සිකුරාදා දවසේ සුපුරුදු විදිහට අපි එකතු වෙලා ඉන්නේ අපේ සදහම් සාකච්ඡාව වෙනුවෙන්. අද ඔක්තෝබර් මාසේ 22 වෙනිදා 2021. ඉතින් ඒ වෙනුවෙන් එකතු වෙන කල්යාණ මිත්‍ර වැටේ හැමෝමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. සුපුරුදු විදිහට අපගේ දේශකතුමා චන්දන ජයසිංහ මහත්මයාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසෙත් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ද්වේතානුපස්සනා සූත්‍රයේ එක කරුණු එකින් එක. ඉතින් අද දවසෙත් අනිත් ඊළඟ පර්යායයෙන් පටන් ගන්න කියලා මම අපේ දේශකතුමාට ආරාධනා කරනවා. ඊටමත් ගෞරවයෙන් දරුවන් සරණයි චන්දන මහත්මයා. රූපේහි භික්ඛවේ ආරුප්පා සම්තතරෝති අයමේකානුපස්සනා අරූපේහි නිරෝධෝ සම්තතරෝති අයං ဒ ුතියානුපස්සනා එවං සම්මා ද්වේතානුපස්සිනෝ භික්ඛවේ භික්ඛුනෝ අබ්බමත්තස්ස ආතාපිනෝ බහිරස්ස විහෙරතෝ දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකං කං විත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේසේ අනාගාමි තාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං ඒතද වෝච සත්තා යේව රූපෝපගාසත්තා යේව ආරුප්ප වාසිනෝ නිරෝධං අපිපජානන්තෝ ආගන්තාරෝ පුනබ්බවං යේව රූපේ පරිඤ්ඤාය අරූපේසු අසංකිතා නිරෝධේ යේ විමුක්ඛන්ති තේ ඥානමත්තු හායුනෝති. හොඳයි විද්‍යාලම තේරුම් ගන්නයි සුපුරුදු පරිදි අදත් අපි මේ එක් වෙලා ඉන්නේ අපේ දහම් සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. එෙහිදී අපි මේ දිනවල මේ සාකච්ඡා කරමින් ඉන්නේ ද්වේතානුපස්සනා සූත්‍රය. මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තවත් එක් පරියායක් පිළිබඳ විග්‍රහයක දෙන්නා මේ සූදානම. ඉතින් ඒ පිළිබඳ අපි මට හැකි ආකාරයෙන් මට වැටහෙන ආකාරයෙන් මම ඔයාලට දේශනා කරන්නම්. මට විනාඩියක් ගන්න ගන්නේ මේ WhatsApp එක සාධ්‍යයක් කරලා මම ජනේල් ටික වහලෙන්නම්. හරි චන්දන. හොඳයි රංගිනී මම කෙනෙක් ඇහෙනවද? එහෙනම් චන්දන මහත්මයා තෙරුවන් සරණයි. සියලු දෙනාටම නැවතත් තෙරුවන් සරණයි. ඉතින් මම මේ පෙර සජ්ජායනා කරේ මේ ද්වේතානුපස්සනාවේ ඊගා පරියාය. මේ තථාගතයන් වහන්සේගේ දක්ෂතාවයක් තමයි එකම දහම මේ දුක්ඛංච පඤ්ඤපේමි දුක්ඛ පණවල දුක්ඛ නිරෝධංච දුක්ඛ නිරෝධයත් මම කියා දෙනවා කියන මේ එකම දහම විවිධ පරයයන්ගෙන් දේශනා කිරීමේ තියෙන හැකියාව. මේ තථාගතයන් වහන්සේලාගේ සාරඥාණයට ගෝචර වෙන දහම් කරුණු. ඒ නිසා උන්වහන්සේලාට ඒවා විභජ්‍ය කර කර විවිධ පරයයන්ගෙන් දේශනා කිරීමේ හැකියාව තියෙනවා.
ඉතින් මෙන්න මේ ද්වේතාවය යම් කිසි භික්ෂුවකට හෝ යම් කිසි ආර්ය ශ්‍රාවකයෙකුට වටහා ගන්නට ඕන නම් ඒ පිළිබඳ කරන තවත් විග්‍රහයක් තමයි මේ ඊගා පදයෙන් අපි සඳහන් කරේ. ඒකේ සරල අදහස ගත්තොත් වචන පද වලින් තියෙන්නේ මෙහෙමයි. රූපේ භික්කවේ ආරුප්පා සන්තතරෝති අය මේකානුපස්සනා. මහණනි මේ රූපේහි ආරුප්ප කියන ස්වභාවය සාන්තයි. සාන්තතරයි. මෙන්න මේක දකිනවා නම් මේක එක අනුපස්සනාවක් බවට පත් වෙනවා. අරූපේහි නිරෝධෝ සන්තතරෝති. අරූපේහි නිරෝධය ඊටත් වඩා සාන්තතරයි. රූපේහි ආරුප්පා කියන එක සාන්තතරයි. ඊටත් වඩා සාන්තතරයි. අරූපේහි නිරෝධෝ සන්තතරෝති කියලා විස්තර කරනවා. මෙන්න මේක දෙවෙනි අනුපස්සනාව. මෙන්න මේ කාරණා දෙක ගැන හොඳින් දැනගෙන ඉන්නවා නම් යම් කිසි භික්ෂුවක් ආර්ය ශ්‍රාවකේ ඥානතෝ පස්සතෝ දැනගෙන දැක ගන්නට හැකියාවක් තියෙනවා නම් ඔහුට පුළුවන් මේ ද්වේතානුපස්සනාව අනුව විහරණයක යෙදෙන්න. නිකම් විහරණයක් නෙමෙයි අප්‍රමාදීව ආතාපිනෝ පහිතස්ස. ඒ කියන්නේ ඒකායන මාර්ගයේ වූ සතර සතිපට්ඨානය වඩමින් සත්‍ය බෝධිපාක්ෂ දහම් වඩමින් යම් කිසි භික්ෂුවක් ආර්ය ශ්‍රාවකේ ඒ ද්වේතාවය විග්‍රහ කරගන්නමින් ගවේෂණයක යෙදෙනවා නම් විහරණයක යෙදෙනවා නම් ඔහුට මේ ද්වේතාවය පිළිබඳ ඥානයක් පහළ වෙනවා. මෙන්න මේ ඥානයත් එක්ක ඵල දෙකක් ඥාන ඵල දෙකක් හොද ලැබෙනවා. මේ ජීවිතයේදී මේ ඵල දෙක ලැබෙන්නේ වික්ෂේව ධම්මේ අඤ්ඤා කියන ඥානය එහෙම නැත්නම් රහත් ඵලය. එසේත් නොමැතිනම් අනාගාමී ඵලය ලැබෙනවා කියලා තථාගතයන් වහන්සේ සාතිකයක් දෙනවා. ඒ විදිහට ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ ගාථා ස්වරූපයෙන් මේක තවදුරටත් විස්තර කරනවා. යේව රූපූපගාසත්තා රූපේ උපය කරගෙන ඒකට ගැති වෙන සත්වේනුත් යේව ආරුප්ප වාසිනෝ ආරුප්ප වාසයේ යෙදෙන යම්කිසි සත්වේනුත් මෙන්න මේ කොට්ටාස දෙකම නිරෝධං අප්පජානන්තු නිරෝධය යම් කිසි දවසක දකින්නේ නැත්නම් දැනගන්නේ දැකගන්නේ නැත්නම් ආගන්තාරෝ පුනබ්භවං නැවත පුනබ්භවය කියන තත්වයට පැමිණෙනවා. යේව රූපේ පරිඤ්ඤාය මේ යම් කිසි ආර්ය ශ්‍රාවකේ රූපය පරිඤ්ඤය කරලා අරූපේසු අසංකිතා අරූපයත් පරිඤ්ඤය කරලා ඒකෙත් පිහිටන්නේ නැතිව නිරෝධයේ විමුච්ඡanti ඔහු නිරෝධය විමුක්තිය සාක්ෂාත් කරනවා. තේ ඥානමච්චුහායිනෝ ඔහු ප්‍රඥාවෙන් දැනගෙන මායාව හැරගිය කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි මේ ගාථාවේ තියෙන සරල අදහස. දැන් මේ ගාථාවේ සමහර පදයන් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ත්‍රිපිටකයේ විවිධ ත්‍රිපිටකවල විවිධ ආකාරයෙන් සඳහන් වෙනවා. ඒ ගැන මම පස්සේ කියන්නම්. අපි දැනට මේ වචන පද ටික ඉස්සෙල්ලා විග්‍රහ කරගන්න බලමු. මෙතන වචන පදයක් පාවිච්චි කරන රූප කියලා. යේව රූපූපගාසත්තා. එහෙම නැත්නම් කියනවා මේ රූප කියන ස්වභාවය සාන්තතරයි කියලා කියනවා. කුමක්ද මේ රූප කියන ස්වභාවය? තථාගතයන්ගේ බුද්ධ භාෂිතයේ මේ රූප කියන වචනේ විවිධ අර්ථයන්ගෙන් භාවිත කරනවා.
ඒ තැනට සරලන ආකාරයෙන් අපි ඒ වචනේ අර්ථය සපයා ගන්නට ඕන. බොහෝ දෙනෙකුට රූප කියපුවාම මතක් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් ඇසට දකින්නට පුළුවන් රූප. වර්ණ රූපය, හැඩතල. මේකත් රූපයක්. ඒ වගේම තවත් අපි අහලා තියෙනවා ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූප, පොට්ටබ්බ රූප ආදී වශයෙන් බාහිර ආයතනත් එක්ක යන රූප ටිකක්. එතකොට ඒ තනානෝ ඒ අර්ථය සපයා ගන්න ඕන. ඒ රූප ආකාරයෙන් එතන කියන්නේ මෙන්න මේ වර්ණ රූපය ආදී වශයෙන් මේ බාහිර ආයතනන්ගේ රූප ටික. මේ රූප කියන එකේ තවත් අර්ථයක් තියෙනවා. ඒ තමයි යම් ආකාරයක් කියන එක. දැන් මෙහෙම කත්තොත් අපි ඒවන් රූපේ මහබ්බය කියලා අපි යෙදුනොත් ප්‍රකාශයක් කරොත් පෙළෙන් ඒවන් රූපේ මහබ්බය කියන්නේ මේ රූපයට ඇති මහා බය නෙමෙයි. එතන අර්ථය තමයි ඒවන් රූපේ මහා බය කියන අර්ථය තමයි මේ ආකාර වූ මහා බය දෙන ස්වභාවය කියන එක. මේ ආකාරය මේ ස්වභාවය කියන එක. ඒකට එතන ඒ අර්ථය එහෙමයි තියෙන්නේ. එවැනි මාර්ථයක් අපිට මෙහෙම ගත්ත හැකි තථා රූපස්ස ධම්මා බහුසුතා හොಂತಿ කියලා යෙදෙනවා. තථා රූපස්ස ධම්මා කියන්නේ එතන රූප කියලා කියන්නේ අර පෙර කියපු ඇසට පේන රූප එහෙම නෙමෙයි. එතන අදහස් තමයි මේ ආකාරයේ දහම්. ඒ සූත්‍රය සඳහන් වෙනවා කුමන ආකාරයේද? ආදී කාලයන මධ්‍ය කාලයන පරියෝසනා කාලයන. අන්නේ ආකාරයේ දහම් කියන අදහසින් තථා රූපස්ස ධම්මේ බහුසුත හොಂತಿ වෙන්නේ කියලා කියනවා. බහුසුත වෙන්න කියනවා මෙන්න මේ ආකාරයේ දහම් වලින්. එතකොට මේ රූප කියන වචනේ එතන අදහස් වෙන්නේ ආකාරයේ ස්වභාවය කියන අර්ථයෙන්. දැන් මේ ගාථාවේ මේ ද්වේතානුපස්සනාවේ රූප කියන එක අදහස් කරන්නේ ඒ අර්ථ දෙකටම අයිති දෙකින් නෙමෙයි. මෙතනට මේ ඇසට පෙනෙන රූපයවත් එහෙම නැත්නම් යම් කිසි ආකාරයක් කියන එකවත් නෙමෙයි මේ අදහස් කරන්නේ. අපිට තියෙනවා අපි දන්නවා භව තුනක්. කාම භව, රූප භව, අරූප භව කියන එක. මෙන්න මේ භව තුන කාම භවයේ පටන් ගන්න කාම ධාතුවේ ඉඳලා. රූප භවයේ පටන් ගන්න රූප ධාතුවේ ඉඳලා. ඒක රූප ධාතුවේ පටන් ගන්න භවයේ කොතනින්ද පටන් ගන්න? ඒක තමයි පළවෙනි ධ්‍යානෙ ඉඳලා හතරවෙනි ධ්‍යාන දක්වා. යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානෙ ඉඳලා හතරවෙනි ධ්‍යාන උපයාගෙන වාසය කරනවා නම් ඔහුගේ වාසය රූප භවයේ. මෙන්න මේ ස්වභාවයට කියන රූප කියලා. මේ ගාථාවේ. මෙන්න මේ රූප ස්වභාවය ශාන්තයි ප්‍රණීතයි. මේ කාම භවයට වඩා ශාන්ත ප්‍රණීත ස්වභාවයක් රූප ස්වභාවය. රූප භවය කියන එක. යම් කිසි කෙනෙක් මෙන්න මේ රූප භවයේ අතික්‍රමණය කරලා අභිභවා ගිහිල්ලා රූප භවයට අයිති නැති දැහැනක් වඩා ගන්නවා. ඒවට කියනවා ආනෙන්ජාභි සංකාර කියලා. මෙන්න මේ ආනෙන්ජාභි සංකාර වඩා ගන්නා වූ දැහැන් වලට කියනවා අරූප හේවත් ආරූප කියලා. රූපයෙන් වෙන් වූ. ඒතර මෙතන මේ රූපයෙන් වෙන් වූ කියලා කියන්නේ ඇසට පේන රූපයෙන් වෙන් වූ හැම නෙමෙයි. මෙතන මේ කතා කරන්නේ රූප භවයට අයිති රූප භවයෙන් වෙන් වූ කියන එක. යම් කිසි කෙනෙක් රූපී දැහැනක් වඩවා ගත්තොත් ඔහු වේ අවස්ථාවේ කාම භවයෙන් මිදිලා කාම භවයේ තියෙන 10 දැවිල්ල නැති නිසා එතන සාන්ත ස්වභාවයක් ප්‍රණීත ස්වභාවයක්. නමුත් මේ රූප භවයක් අභිභවා ගිහිල්ලා රූප භවයෙන්ුත් අයින් වෙලා අරූප භවයක් ඇති අරූපී දැහැනක්. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ
විඥානං ඡායතනේ ආකින්චඤ්ඤ ආයතන නේව සංඥා නා සංඥායතන කියලා. මෙන්න මේ දැහැන් වඩා ගන්නට පුළුවන් නම් ඒක ඊටත් වඩා සාන්තතරෝ කියලා කියනවා. ඒක සාන්ත ස්වභාවයක්. රූපී දැහැන් වලට වඩා සාන්ත ස්වභාවයක්. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ රූප භවයෙන්ුත් මිදිලා අරූප භවයෙන්ුත් මිදිච්ච ස්වභාවයක් සාක්ෂාත් කරන්න. අන්න ඒකට කියනවා නිරෝධය කියලා. මෙන්න මේ නිරෝධය සාක්ෂාත් කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒක බොහොම සියුම් කටයුත්තක්. මේ නිරෝධය යමෙක් සාක්ෂාත් කරොත් ඒක කෙනෙකුට තදංග වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන්. හරිය දැහැනක් වඩාගෙන සමුච්ඡේද වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් රහත් ඵලය ලබාගෙන. යම් කිසි හේකින් තදංග වශයෙන් හෝ නිරෝධය යමෙක් පසක් කරනවා නම් මෙන්න මේ නිරෝධය අතිශාන්තතරයි. ඒ නිසා මේ මග වඩන සුතවත් ආයි ශ්‍රාවකයන් දන්නවා මේ රූපී දැහැන් වලට එහෙම නැත්නම් රූපී භවයට ගැති වෙන්නේ නැතිව අරූපී භවයට ගැති වෙන්නේ නැතුව ඉන්හා පැත්තේ නිරෝධයක් වඩා ගන්න. මෙන්න මේ විදිහට වාසය කරනවා නම් ඔහු අපමත්තස ආතාපිනෝ පහිතස්ස විහරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. තතර සතිපට්ඨානේ වඩා ගත්තා කියලා කියන්නේ පච්චුපට්ඨිත සතියති අවස්ථාව. ඒත් නැතනම් තථාගතයන් වහන්සේගේ ගෝචර බිම. එහි රූපී අරූපී භවයන් පණවන්නට බෑ. මක් නිසාද පංච උපාදානස්කන්ධ අල්ප මාත්‍රයක්වත් හදන්නේ නැති ස්වභාවයක් නිසා. නිරෝධයේ දකිමින් වාසය කරන කෙනෙක්. එහෙම නිරෝධයේ දකිමින් වාසය කරන කෙනාට අඤ්ඤා ඵලයේ එසේත් නැතිනම් අනාගාමී ඵලයේ සාක්ෂාත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් තවදුරටත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා යේව රූපූපගා සත්තා. යම් කිසි කෙනෙක් මේ රූපය දැන් අපි දන්නවා රූප ධාතු කියලා ස්වභාවයක් තියෙනවා. රූප ධාතු කියලා කියන්නේ කාම භවයෙන් කාම ධාතුවෙන් වෙන් වෙලා කාම භවයෙන් වෙන් වෙච්ච ස්වභාවයක් ඇති යම් කිසි කෙනෙක් රූපී දැහැනක් වඩා ගත්තා නම් ඔහු ඉන්නේ රූප ධාතුවෙන් පටන් ගත්තා වූ රූප භවයක. මෙන්න මේ රූප භවයේ තදස්සාදේති අස්සාදයෙන් යුක්තව පරිහරණය කරනවා. මොකද ඒක කාම භවයට වඩා අතිශාන්ත ප්‍රණීත ස්වභාවයක්. සුඛයක් අත්දින්නේ ප්‍රීති සුඛයක්. මෙන්න මේකට අස්සාදයෙන් යුක්තව මෙන්න මේ රූපී දැහැනක යෙදිලා ඉන්නවා නම් යමෙක්. ඔහුට කියනවා යේව රූපූපගා සත්තා. රූප කියන භවය රූපී දැහැන උපය කරගත්තා වූ සත්වයෝ. උපය උපාදාන අබිනිවේෂ වෙනවා. මේක උපාදාන කරගෙන එහි බැසගෙන වාසය කරනවා. ඒ භවයට ආйти පීති සුඛ හොට හිමි වෙනවා. ඒ අස්සාදයෙන් යුක්තව කාලය ගත කරනවා. ඒකට කියනවා රූපූපගා සත්තා. ඒ වගේම එතනනුත් එහාට ගිහිල්ලා අරූපී දැහැනක් වඩා ගන්නවා. යේව ආරුප්ප වාසිනෝ. දැන් මේ ආරුප්ප කියන එක බුද්ධ ජානතියේ තියෙන ආරුප්ප කියලා. චට්ටි සංගීතය ගත්තොත් එතන තියෙන්නේ අරූප කියලා තියෙනවා කෙලින්ම. ආරුප්ප වාසිනෝ. මේ අරූපී ස්වභාවයක් මේ වාසය කරන අයත් ඒ සත්වයෝ දන්නේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි නිරෝධං අප්පජානන්තෝ. නිරෝධය කියන එක උන්ට දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒ ලෝකවාසීනුත් ඒ විදිහට කාමයේ භූමියෙන් වෙන් වෙලා රූපී අරූපී දැන් වඩාගෙන යන්නේ මේ කාමයේ තියෙන යම්කිසි ආදීනයක් දැකලා. නමුත් ඔවුන්ට පරිපූර්ණ විඥා උදපාදී වෙලා නැති නිසා මෝහය හැම විටම පවතිනවා. එහෙයින් කවදාවත් Nirodhe පසක් කිරීමේ හැකියාවක් ඔවුන්ට ඇති උනේ නැහැ. තථාගතයන් වහන්සේ ඇවිල්ලා අපිට දේශනා කරනකම්
මේ නුඹලාට පබසර සිතක් තියෙනවා. මේක උපයෝගී කරගෙන නිරෝධය පසක් කරමින් නිබ්බාණය සාක්ෂාත් කළ හැකි බව අපිට කියා දෙනකන් අපි කවුරුවත් ඒක දැනගෙන හිටියේ නැහැ. ඉතින් මෙන්න මේ නිරෝධය කියන එක තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැර වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ නිරෝධය තමන් පසක් කරගන්නට ඕන. නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය වාසය කරන්නට ඕන. නිරෝධය දැකගෙන ප්‍රඥාවෙන් එය දැනගෙන දැකගෙන වාසය කරන්නට ඕන. සෝතාපන්න ඵලයේ ඉඳලා නිරෝධය පසක් කිරීමේ හැකියාව තියෙනවා. නිරෝධය කියන්නේ මේ කාම ලෝකයටත් අයිති නැති, රූප භවයටත් අයිති නැති, අරූපී භවයටත් අයිති නැති ස්වභාවයක් තමයි නිරෝධය කියලා කියන්නේ. අද කාම භවයේ රූප භවයේ තියෙන්නේ, කාම භවයේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි සංඛාර තියෙනවා. රූප භවයට ගියාම පුඤ්ඤාභි සංඛාර. අරූපී භවයට ගියාම ආනිඤ්ඤාභි සංඛාර. මේ හැම අවස්ථාවකදීම සංඛාර පොදියක් තමයි තියෙන්නේ. මේ සංඛාර හදන එක නවත්තපු අවස්ථාවක් ගත්තොත් එතෙන්ට කියනවා නිරෝධය දැකපු තැනක් කියලා. මෙන්න මේ නිරෝධය පසක් කරන්නට පුළුවන් සුතවත් ආර්ය ශ්‍රාවකෙකුට විතරයි. විනී වරණ මොහොතක් හදා ගන්නට පුළුවන් සුතවත් ආර්ය ශ්‍රාවකෙකුට පමණයි. මෙන්න මේ විනී වරණ මොහොත නිරෝධය පසක් කළා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා. නමුත් ලෝක සත්‍යය මේක දන්නේ නැහැ. ඒ නිසා වුන් නිරෝධං අප්පජානන්තෝ නිරෝධය දන්නේ නැති හේන් ආගන්තාරෝ පුනබ්බවං ආගන්තාරෝ කියන්නේ නැවත පැමිණෙනවා පුනබ්බව භවය නිරන්තරයෙන් නිපදවමින් වාසය කරනවා. දැන් රූපී භවය ගත්තාම රූප ධාතුවෙන් පටන් ගන්න අවස්ථාව රූප ධාතු වේපක්ක විපුල වෙන්න උන් කම්මං භවිෂ්ඨ කරගන්නවා. රූප ධාතුවට අයිති පුඤ්ඤාවි සංකාර ගොඩ ගසමින් වාසය කරනවා. යම් කිසි හේකින් රූප ධාතු ආයති කම්ම න අභවිස්ස වුණොත් අන්න ඒ විට රූප භවයක් පනවන්නට බෑ. ඒ වගේම අරූපී භවයත් එසේමයි. සුත්වත් ආයුෂායකට තමයි පුළුවන් ඒ කම්ම හදන එක නවත්තන්න. පුරාණ කම්ම නව කම්ම දෙකම හදන එක නවත්තලා නිරෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්විඳින්මින් ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ විදිහට වාසය කරනවා නම් ඔහුට පුනබ්භව එන්න අඩු වෙනවා. පුනබ්භවය භව නිරෝධෝ නිබ්බානಂತಿ පරිපූර්ණ වශයෙන් භවය නිරෝධ කරොත් නිබ්බාණය දක්වා යන්නට පුළුවන්. තදංග නිබ්බුතියත් ඒ අතරතුර අපින්නට පුළුවන් සුතවත් ආයසාවකට. යම් කිසි කෙනෙක් මේ ආකාරයෙන් මේ නිරෝධය ගැන වටහාගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරලා ඒව රූපේ පරිඤ්ඤාය මෙන්න මේ රූප කියන ස්වභාවය පරිඤ්ඤාය වෙලා මෙතන මේ රූප කියන්නේ නැවතත් මතක් කරනවා අර ඇසට පේන රූප එහෙම නෙමෙයි. අපි මෙතුවක් කාලයක් පුරුදු වෙලා ඉන්න රූප කියපුවාම ඇසට පේන රූප ගැන සිතේ සිතුවිල්ලක් ඇති කරගන්න. ඒ සිතුවිලි වලින් ටික ටික දැන් මිදෙන්නට ඕන. රූප කියපුවාම හැම විටම ඇසට පේන රූපයම නෙමෙයි. ඊට එහාගේ ස්වභාව තියෙන බව වටහාගෙන ඒ තැනට ගැලපෙන ආකාරයෙන් මේක යොදා ගන්නට ඕන. ඉතින් මෙතන මේ රූප කියලා කියන්නේ මෙන්න මේ රූප ධාතු ස්වභාවය මෙතන රූප භාවය. ඒව රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්තිතා. මෙන්න මෙතන තමයි පුංචි නිදොස් කර ගැනීමක් කරන්න තියෙන්නේ. දැන් බුද්ධ ජයන්ති ග්‍රන්ථය ගත්තාම ඒකේ ඇත්තේ සුසංචිතා කියන වචනය. යම් කිසි කෙනෙක් රූපේ පරිඤ්ඤය කරලා රූප ධාතුවෙන් මිදිලා රූප භවයෙන් අත් මිදිලා අරූපේසි සුසංචිතා වුණොත් සුසංචිතා කියන්නේ යම් තැනක බැස ගන්නවා පළපදියම් වෙනවා පතිත වෙනවා කියන අදහස. දැන් අපි දන්නවා මේ මග තරණය කරන්න තියෙන්නේ අපපතිට්ඨං පතිට්ඨ වෙලා නෙමෙයි. සුසංචිත කියන්නේ හොඳටම පතිට්ඨ වෙච්ච කියන ස්වභාවය. ඉතින් මේ පෙර කියපු නිරෝධය ගැන කතා කරපු අවස්ථාවන් වලදී වැටහෙන්නට ඕන
මේ අරූපේහි පතිත වෙලා ඒකේ පළපදියම් වෙලා මේ ගමන යන්නට බෑ. ඒ නිසා ඉතින් මම මේ ත්‍රිපිටකය සුද්ධ කරන්න යනවා නෙමෙයි. මේ අදහස වටහා ගන්න එතන සුසන්තිතා වෙනුවට අසන්තිතා සන්තිත නොවන ස්වභාවය පතිත නොවන ස්වභාවය වශයෙන් ගන්නට ඕන. මොකද ඒක සකාරණවයි මම ප්‍රකාශ කරන්නේ මට හිතෙන දෙයක් නෙමෙයි. නිරෝධය කියන්නේ සුසන්තිත අවස්ථාවක් නෙමෙයි අසන්තිත අවස්ථාවක්. ඒ වගේම වෙනත් ත්‍රිපිටක ග්‍රන්ථවල සුසන්තිතයකට අසන්තිතා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ද්වේතානුපස්සනාව තියෙන්නේ කුද්දක නිකායමයි. කුද්දක නිකායම තවත් පොතක් තියෙනවා ඉතිවුත්තක පාළිය කියලා. ඉතිවුත්තක පාළියේ ධාතු ගැන විස්තරයක් කරනවා තථාගතයන් වහන්සේ බොහොම කෙටියෙන්. ධාතු කියලා සූත්‍රයක. මෙන්න මේ ධාතු ගැන විස්තර කරද්දී එතන ප්‍රධාන වශයෙන් ධාතු දෙකක් විස්තර කරනවා. නිරෝධ ධාතුවත් එක්ක. නමුත් මෙතන ධාතු දෙක ගන්නෙ රූප ධාතු සහ අරූප ධාතු පිළිබඳ. මොකද මේ දහම ඇත්තට මේ ද්වේතානුපස්සනාවේ අර අස්සාද ජනක ස්වභාවයට වඩා මේ කතා කරන්නේ මූල ස්වභාවය පිළිබඳ රූපූපගා කියපුවාම ධාතු ස්වභාවයෙන් තමයි මේ දහම වටහා ගන්නට ඕන. නමුත් ඒ තරමට වැටෙන්නේ නැති වුණත් අපිට මේ රූප භාවයක් ගොඩනගාගෙන ඒක ආස්වාදයෙන් යුක්තව පරිහරණය කරන එක ගැන වටහා ගන්න එකත් ලොකු දෙයක්. ඉතින් මේ ධාතු සූත්‍රය සඳහන් වෙන්නේ මෙහෙමයි. එතන තියෙන රූපේ පරිඤ්ඤාය, ඊව රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්තිතා කියලායි තියෙන්නේ. ඉතින් මේ කුද්දක නිකායම මේ ගාථාවම තවත් තැනක තියෙනවා. එතන තියෙනවා ඉතිඋත්තක පාළියේ යේව රූපේ පරිඤ්ඤාය අරූපේසු අසන්තිතා. නිරෝධයේ විමුච්ඡanti තේජනා මච්චු ආයිනෝ. ඉතින් ඒ නිසා මෙතෙන්ට වඩාත් ගැළපෙන වචනේ තමයි සුසන්තිතා වෙනට අසන්තිතා කියලා ගන්න. අපපතිත්තං අනායුහං ඕගමන්තරීති කිව්වේ ඒකයි. ඉතින් හැමතැනටම මේක ගැලපෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ ආකාරයෙන් දේව රූපේ පරිඤ්ඤාය මේ රූපේ පරිඤ්ඤය කරන්නට ඕන. මේ කියන්නේ රූප ධාතු රූප භවය පරිඤ්ඤය කරන්නට ඕන. අරූප ධාතු අරූප භවයත් පරිඤ්ඤය කරන්නට ඕන. පරිඤ්ඤය කරලා මේ දෙකෙන්ම අසන්තිත මේ එක තැනකවත් පතිත වුණොත් ඔහු එතන කිඳා බහිනවා. නැවත ආගන්තාරෝ පුනබ්බවං තත්ත්වයටපත් වෙනවා. නැවත පුනබ්භවයට එනවා. ඒ නිසා මේ දෙකෙන් වෙන් වෙලා යන්නට Taman වීරිය දරන්නට ඕන. මොකද මේ දැහනක් වඩා ගත්තාම රූපී දැහන් සාන්තයි අරූපී දැහන් අතිශාන්තයි. මේවට බැඳෙන්න තියෙන හැකියාව බොහෝ ඉඩකඩක් තියෙනවා. ඔව් සුතවත් ආය ශ්‍රාවකයාගේ ප්‍රඥාවෙන් යුක්තව දැහන් වඩනවා නම් ඔහු ඒකට ඇලෙන්නේ නැහැ. ඒකට ගැතිවන්නේ නැහැ. මෙන්න මේ විදිහට රූපේ අපපතිත්ත වෙලා අරූපේත් අපපතිත්ත වෙලා නිරෝධයේ විමුච්ඡanti නිරෝධේ පසක් කරගත්තොත් නිරෝධය පසක් කරනවා කියලා කියන්නේ ඔන්න ඒ කාම ධාතුවේ පතිත වෙන්නෙත් නැතුව රූප ධාතුවේ පතිත වෙන්නෙත් නැතුව අරූප ධාතුවේ පතිත වෙන්නෙත් නැතිව ඉන්න ස්වභාවය. අපි පෙර දේශනාවල සඳහන් කරා පතිත්ත ස්වභාවය පිළිබඳ. ආරම්මණය සති පතිත්තා විඥානස හෝති කියලා විස්තරයක් කරා. මෙන්න මේ පතිත්ත විඥානය නොමැති ස්වභාවය කියන අපපතිත්ත විඥානය. මෙන්න මේ අපපතිත්ත විඥානයේ ස්වභාවය ගොඩනගා ගන්නට ඒක වර්ධනය කර ගන්නට තමන් වග බලා ගන්නට ඕන. මේ විදිහට නිරෝධය පසක් කරනවා නම් සතර සතිපට්ඨානය වඩමින් නිරෝධයේ විමුච්ඡanti එතකොට ඔහු විමුක්ත ස්වභාවය පුද්ගලයෙක් බවට පත් වෙනවා. රාග දෝෂ මොහ නොමැති ස්වභාවය. තේ ඥාන මච්චුහායිනෝ මේ ඥාන කියන එකත් සමහර පොත්වල තියෙන ඥාන කියලා තවත් සමහර සිංහල පරිවර්තන තවත් සමහර පෙළේ පොත්වල තියෙනවා
තේ ජන මච්චුහායිනෝ කියලා. ඉතින් එතන පාඨාන්තර වෙනසක් තියෙනවා. තේ ජනා කියන්නේ ඉතින් සාමාන්‍ය ජනතාව මාරය හැර යනවා කියලා. නමුත් ඊට වඩා ගැළපෙන එක තමයි ජනා වෙනුවට තේ ජාන කියන එක මට වැටෙන ආකාරයෙන්. ජාන කියලා කියන්නේ ජානතෝ පස්සතෝ දැනගන්නවා කියන එක. මෙන්න මේ Nirodhe සාක්ෂාත් කරලා ඒක හොඳින් දැනගත්ත කෙනා තමයි මායාව හැර යන්නේ. සීල ජනතාවට ඒක කරන්නට බෑ. ඉතින් මෙන්න මේ ආකාරයේ මේ ද්වේතානුපස්සනාව වඩන්නට උත්සාහ ගන්නට ඕන. රූප ධාතුවත් අරූප ධාතුවත් කියන දෙකම අයිති වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට. ඒක ශාන්ත ප්‍රීතය තමයි. නමුත් ඒක පංච උපාදානස්කන්ධ ගොඩට තමයි අයිති වෙන්නේ. යම් කිසි කෙනෙක් ඒකේ මිදලා Nirodha සාක්ෂාත් කරනවා නම් ඒක නිරෝධ ආර්ය සත්‍යයට අයිති වෙනවා. ඉතින් මෙන්න මේ ද්වේතාවය වටහාගෙන මේ මඟ කෙලවර කරන්නට සුතවත් ආර්ය ශ්‍රාවකයා උත්සුක වන්නට ඕන. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තව දෙයක් මතක තියාගන්නට ඕන. දැන් මේ රූප දැහන් වඩන්න අරූප දැහන් වඩන්න එපා කියලා එහෙම නෙමෙයි කිව්වේ. යම් කිසි කෙනෙකුට අවම වශයෙන් කාම භවයෙන් මිදිලා රූප භවයේ ස්වභාවයක් අත්විඳින්න පුළුවන් නම් ඒක මහා ජයග්‍රහණයක්. වක් නිසාද මේ කාම ආස්වාදයක් විඳින්න හිටිය පංචකාම ආස්වාදයක් විඳින්න හිටිය ලෝක සත්‍යයට ප්‍රත්‍යක්ෂ වැටීමක් එන්නට පටන් ගන්නවා. මේ කාම ආස්වාදයට වඩා ශාන්ත ප්‍රණීත ස්වභාවයක් තියෙනවානේ කියන එක. මෙන්න මේක වටහා ගැනීමත් අතිශය වැදගත්. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ රූපී දහන් වඩන එක සපුරා තහනම් කරලා නැහැ. යම් කිසි කෙනෙක් ඒක වඩා ගන්න හොඳයි. හැබැයි තථාගතයන් දේශනා කරන්නේ කොමක්ද? ඊට වඩා එහා ගිය දෙයක්. මේ දහන් ඒ රූපී ස්වභාවයට ගැති වෙන්නේ නැතුව ඒ ආස්වාදයට ගැති වෙන්නේ නැතිව ඒක ආර්ය දහනක් බවට පත් කරගන්න තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. විනීවරණ මොහොත පංච නීවරණ ප්‍රහාණය කරලා දහන් වඩාගෙන අන්න එතකොට තමන්ට Nirodhe පසක් කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ Nirodhe දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා හැඟීමක් එනවා මේ Nirodhe දෙසට හිත හසුරවන්නට. අන්න ඒකට කියනවා අමතාය ධාතුවා චිත්තං උපසංහරති කියලා. මේ කාරණාව සූත්‍ර කීපයකම සඳහන් වෙනවා. පඨමං පහම් භික්ඛවේ ඥානං නිස්සාය ආසවානං කයං වදාමි කියලා විස්තර කරනවා. මහණෙනි ප්‍රථම දහන වඩවාගෙනත් ආශ්‍රයන් ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ප්‍රථම දහන කියලා මේ අවස්ථාව කියන්නේ ප්‍රථම ආර්ය දහන. ප්‍රථම ආර්ය දහන වඩාගන්නේ කොහොමද? මෙන්න මේ රූපගත, වේදනාගත, සංඥාගත, සංකාරගත, විඥානගත. අන්න එතන රූපගත කියලා කිව්වේ පංච උපාදානස්කන්ධ රූපය. ඒකකින් ඒ පරියායෙන් ගන්නට ඕන. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ගත වෙන ස්වභාවයෙන් මිදුණු ස්වභාවයක් ඇති කර ගන්නට ඕන. අන්නේ පංච උපාදානස්කන්ධයන්ට එන්න ඉඩ දෙන්නේ නැතිව අනිච්ච දුක්ඛ අනාත්ම කියන ආරක්ෂක වැට තමන්ගේ සිත වටා ඇති කර ගන්නට ඕන. තේහි ධම්මේ චිත්තම් පටිවාපේති. මේ සිත අර පටිවාපේ කියලා කියන්නේ වාපේ කියලා කියන්නේ වැවට. පටි කියලා කියන්නේ බැම්ම. වැවේ බැම්මට වගේ දැත්තයි අදහසක් පටිවාපේ කියන්නේ. මෙතන මේ කතා කරන්නේ සිතටත් ඒ වගේ ආරක්ෂක බැම්මක් ඇති කර ගන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියන. මෙන්න මේ ආදීනව මෙනෙහි කරමින් මේ පංච උපාදානස්කන්ධයන්ගේ තියෙන සිතේ ආරක්ෂක බැම්මක් ඇති කර ගන්නවා. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ට හිතේ පැන නගින්න ඉඩක් නැතු වෙනවා. තේහි ධම්මේ චිත්තම් පටිවාපෙත්වා.
අන්න ඒ විදිහට සිත ආරක්ෂා කරගෙන අන්න ඔහුට ඊගාවට කරන්න දෙයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි අමතාය ධාතුවා චිත්තං උපසංහරති. අමත ධාතුව දෙසට සිත හසුරවන්නට කියනවා. මෙන්න මේකම තමයි තථාගතයන් වහන්සේ සත්ත බොජ්ජංගවල මුලින් බොජ්ජංග වඩනවා දැහැන් වශයෙන් ඊගාවට නැවතත් බොජ්ජංග වඩන්න තියෙනවා විවේකනිසිත, විරාගනිසිත, නිරෝධනිසිත, වස්සග්ග පරිණාමී ස්වභාවයට. මුලින් අපි දැහැනක් වඩාගත්ත තමයි සත්ත බොජ්ජංග වඩාගත්තා. නමුත් ඒක එතනින් නවතන්නට බෑ. ඒ බොජ්ජංග තවත් වඩන්නට තියෙනවා. මේ පංච උපාස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් දැහැනක් වඩාගත්තා. ඒක ආර්ය දැහැනක්. ඒක වඩාගෙන දැන් තමයි ඔහුට තියෙන්නේ නිරෝධය පසක් කරන අවස්ථාව. අන්න නිරෝධය දකිනකොට ඔහුට පුළුවන් ඔහුගේ සිත තවදුරටත් නිවන දෙසටම නිරෝධය දෙසටම හිත හසුරවන්නට. මොකද පංච උපාදානස්කන්ධත් එක්ක අපි මෙච්චර කාලයක් ජීවිතය ගත කරද්දී අපිට විවේකයක් තිබුණේ නැහැ. බොහොම කලබලකාරී සිතක් තමයි අපිට පැවතුනේ. ආගෙන්, දෝෂයෙන්, මෝහයෙන් යුක්තව. අපි සාමාන්‍ය ජීවිතයේදී කලබලකාරී ජීවිතයෙන් අයින් වෙන්න මේ වගකීම් කටයුතු වලින් අයින් වෙන්න නිවාඩුවක් අරගෙන නිවාඩු නිකේතන වලට ගිහිල්ලා කාලය ගත කරනවා. අන්න ඒ වගේ මෙතුවක් කාලයක් අපි හැම විටම රාග දෝෂ මෝහයන් යුක්තව පංච උපාදානස්කන්ධයන්ගෙන් යුක්තව තමයි වාසය කරේ. කිසි විවේකයක් තිබුණේ නැහැ. හිතේ දැවිල්ලක් 1000ක් තමයි හැම විටම තිබුණේ. නමුත් මේ විදිහට ආර්ය ධ්‍යානයක් වඩා ගත්තට පස්සේ ඔහුට අන්න නිවාඩුවක් හම්බ වෙනවා. විවේකයක් හම්බ වෙනවා. අන්න ඒ අවස්ථාවේ ඔහු යමක් ඇසුරු කරනවා. කුමක්ද ඇසුරු කරන්නේ? විවේක නිස්සිතං. පච්චුපට්ඨිත සතියෙන් යුක්තව පංච උපාදානස්කන්ධ හදන්න නැති ස්වභාවයක්. නිරෝධය දකිමින් ඉන්න අවස්ථාවක්. මෙන්න මේ විවේකයේ ආශ්‍රය කරගෙන තවදුරටත් විවේක නිසිතං. ඒ අවස්ථාවේ ඔහු තවත් දෙයක් අතුරු කරනවා විරාග නිසිතං. රාගයෙන් බැඳිලා පංච උපාදානස්කන්ධ හදන්නේ නැහැ. විරාගය නිසිතයක් වශයෙන් අතුරු කරනවා. ඒ වගේම ඔහු ඒ අවස්ථාවේ නිරෝධය පසක් කරමින් ඉන්නේ. යමක් අතුරු කරනවා කුමක්ද? නිරෝධ නිසිතං. මෙන්න මේ ආකාරයෙන් විවේකයෙන් යුක්තව, විරාගයෙන් යුක්තව, නිරෝධයෙන් යුක්තව වාසය කරන කෙනාට තමන්ගේ සිත තවත් දියුණු කරගන්නට පුළුවන්. මෙච්චර කාලයක් පංච උපාදානස්කන්ධ හදාගෙන පහත් තත්යකට විපරිණාම ස්වභාවයක් බවට පත් වුණා. දැන් ඔහුට පුළුවන් මේ සිත වැඩි දියුණු කරගන්න, පරිණාමයක් කරගන්න. ඒකට කියනවා වස්සග්ග පරිණාමය. වස්සග්ග කියලා කියන්නේ නිබ්බාණයට, නිවන දෙසටම හිත හසුරවනවා. මෙන්න මේ විදිහට අරූපී දහයන්, රූපී දහයන් වලින් විදිලා විවේකව යුක්ත, විරාගයෙන් යුක්ත, නිරෝධයෙන් යුක්ත ආර්ය දහනක් වඩාගෙන අමතාය ධාතුව චිත්තං උපසංහරති. අමත ධාතුව දෙසටම හිත හසුරවනවා. මෙන්න මේ අමත ධාතුව දෙසටම හිත හසුරවනකොට Tamanට එනවා හැඟීමක්. මේක තථාගතයන් දේශනා කරන්නේ මෙහෙමයි. අපි කවුරුත් දන්න කර්මස්ථානයක්. ඒතං සන්තං ඒතං පනීතං. මේ විවේකය, මේ විරාගය, මේ නිරෝධය, මේ පංච උපාදානස්කන්ධ නොමැති ස්වභාවය, මේ දැවිල්ල දාහිර නොමැති ස්වභාවය කොතරම් ශාන්තද ප්‍රණීතද කියන මානසිකාරය යෙදෙනවා. මේ සබ්බ සංඛාර සමතය කොතරම් ශාන්තද ප්‍රණීතද. ඒතං සන්තං ඒතං පනීතං. සබ්බ උපදී පටිනිස්සග්ග. මෙතුවක් කාලයක් උපදීන් එක්ක ගිය ගමන ඒ උපදී ඇසුර නැවැත්තුවා නම්
කොතරම් ශාන්තද කොතරම් ප්‍රණීතද කියලා අදහසක් එනවා. ඒතං සාන්තං ඒතං පනීතං යදිදං තන්නක්කයෝ. මේ උපදීන් ගොඩක සාගෙන ඒ තැන් වල එලි එලි හාවෙවි ගිය ගමන ගෙන දුන්නේ විවේකයක් නෙමෙයි අවිවේකයක්. 1000ක් දැවිලා. මෙන්න මේ තණ්හාව නොමැති ස්වභාවය කොතරම් ශාන්තද ප්‍රණීතද කියන හැඟීම ඇති වෙනවා. ඒතං සාන්තං ඒතං පනීතං යදිදං විරාගෝ. මේ විවේකයෙන් නිසිත වූ එනාට මේ රාග පැන නගින්නේ නැති ස්වභාවය ශාන්ත ප්‍රණීත ස්වභාවයක් බවට එනවා. ඒතං සාන්තං ඒතං පනීතං යදිදං නිරෝධෝ. මේ නිරෝධය පසක් කරන්න ලේසි පහසු කෙනෙකුට බෑ. බොහෝම අල්ප ප්‍රමාණයකට තමයි ඒක කරන්න පුළුවන්. අපි හිතමු මේ බිලියන 7ක් විතර ඉන්න ලෝක ජනතාව ඇතුළත බොහෝම සුළු ප්‍රමාණයකට තමයි මේ නිරෝධය පසක් කිරීමේ වාසනාව පුණ්‍ය මහිමේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිරෝධයේ ශාන්තය ප්‍රණීත ස්වභාවය පිළිබඳ හිත හසුරවනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං නිබ්බානන්ති. මෙන්න මේ නිවීම කොතරම් ශාන්තද ප්‍රණීතද කියන එක මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට හිත දැන් හැසිරෙන්නේ නිබ්බාන ධාතුවේ. ඒක පණවන්න පුළුවන් ධාතුවක් නෙමෙයි. ඒක කියනවා අමත ධාතුව කියලා. අමතාය ධාතුවා චිත්තං උපසංහරති. චිත මෙහෙම අමත ධාතුවේ නම් හැසිරෙන්නේ. ඒ අවස්ථාවේ මේ ලෝකයේ පණවන්න පුළුවන් තැනකින් දෙයක් කියන්නට බෑ ඒ අවස්ථාවට. අකත අසංකත වූ ස්වභාවයක්. අජාත අභූත වූ ස්වභාවයක්. පැන නැග්ගේ නැති ස්වභාවයක්. මෙන්න මෙහෙම සිත හසුරවනකොට බහුල වශයෙන් ඒ විදිහට හසුරවනකොට තමන්ගේ සිතේ තියෙන රාග දෝෂ මෝහ ක්‍රමානුකූලව පරික්ඛයන් ගච්ඡanti. ඒවා ප්‍රහාණය වෙලා යනවා. යම් හේකින් ඒ රාග දෝෂ මෝහ පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය වෙන්නේ නැත්නම් යම් කිසි වූ ධම්ම රාගයක් ධම්මනන්තාය ධම්මනන්දියා මේ ධම්ම රාගයක් ධම්මනන්දියක් ඉතිරි වුණොත් ශේත වුණොත් ඔබට අනාගාමී ඵලය අත් කරගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන් මේ රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන වල තියෙන ස්වභාවය වටහාගෙන ඒවත් ශාන්ත තමයි. නමුත් අපි ඊට එහා ගිය දෙයක් හොයන්නේ කියන එක හැමදෙස්සම මතක තියාගන්නට ඕන. අපි සොයාගෙන යන නිරෝධය නිබ්බාණය. නිරෝධයේ විමුච්ඡanti වෙන උත්සාහ ගන්නට ඕන. මෙන්න මේ නිරෝධය පසක් කරමින් යන ගමනේදී තථාගතයන් වහන්සේ තම අපට දේශනා කරනවා යමෙක් ඒ විතර හැසිරෙනවා නම් දිත්තේව ධම්මේ අඤ්ඤා මේ ජීවිතයේදීම අඤ්ඤා ඵලයත් සතිවා උපාදිසේත අනාගාමිතා යම් කිසි ධම්ම රාගයක් ධම්මනන්දියක් ශේෂ වුණොත් අනාගාමී ඵලයේ සාක්ෂාත් කළ හැකි බව. ඒක තමයි ද්වේතානුපස්සනාවේ පරයයේ මේ විග්‍රහය. ඒ පිළිබඳව යම් කිසි තව වටහා ගන්නට තේරුම් කරන්න දේවල් දැනගන්නට දෙයක් තියෙනවා නම් දැන් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න පුළුවන් යම් ගැටලුවක් තියෙනවා නම් මට වැටෙන ආකාරයෙන් මම විස්තර කරන්න. බොහොමත්ම පින් චන්දන මහත්මයා සුපුරුදු විදියට අපිට ගොඩාක් පැහැදිලිව ඒ පරයය විස්තර කරලා දුන්නාට ඉතින් අද දවසේ ඔබතුමායි සාකච්ඡා කරපු පරයයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේක අවස්ථාව කරගන්න. දීප්ත මහත්මයා ඔබතුමාගේ ගැටලුව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි චන්දන මහත්මයා. බොහොමත්ම පින් ඔබතුමාගේ දීර්ඝ පැහැදිලි කිරීමට මේ චන්දන මහත්මයා මේ මට ආපු එක අදහසක් තමයි දැන් අපි අනිත් පරයයන් ඔක්කොගේම මේ පළවෙනි
අනුපස්සනා විදියට ගත්තේ කාම භූමිය වගේ ස්වභාවයක් නේ. දැන් මෙතනදී පළමු පරියායම කාම භූමිය ඉක්මවා ගිය රූප ධානය වගේ ස්වභාවයක් නේද කියවෙන්නේ. නේ අනිත් ඒවාත් කාම භූමිය විතරක් නෙමෙයි අපේ භූමි තුනම අල්ලා තමයි විස්තර කරන්නේ. අපි කාම භූමි ජනතාවක් නිසා බණ කියනකොට සාමාන්‍යයෙන් කාම භූමියට බර කරලා තමයි බණ කියන්නේ. නමුත් දැන් අවිජ්ජා පරයය කියලා ගත්තොත් යේ දුක්ඛං නප්පජානಂತಿ යේච දුක්ඛස සම්භවං ආදී වශයෙන් කියන ගාථාවේ ඒතර දුක්ඛය දුක්ඛ සම්භවයක් දන්නේ නැහැ කියලා කියන්නේ කාම භවය රූප භව අරූප භව කියන තුනම තමයි. දැන් එතනත් කතා කරන්නේ මේකම තමයි. එතකොට අපි හිතමු යම් කිසි කෙනෙක් යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛ රූප සමගාමිනං කියලා අපි අවිජ්ජා ප්‍රබෝධය කතා කරන්නේ. ඒක එතන කිස්සර කරනවානේ. ඊගාව එකෙන් මොකද්ද විස්තර කරන්නේ? දන්නේ නැති කෙනාට තියෙනවා චේතෝ විමුක්ති හීනා අතෝ පඤ්ඤා විමුක්තිය. චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් හීන කෙනාට අභාව්‍යයි කියනවා මේ මගේ යන්න. ඒතකොට චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය හීන කෙනා කියලා කියන්නේ මෙන්න මේ රූපී දහනක සමවැදලා ඉන්නවනේ උඩ චේතෝ විමුක්තිය පරිපූර්ණෙන්නේ නැහැ. අරූපී දහනක සමවැදලා ඉන්නවනේ උඩ චේතෝ විමුක්තිය පරිපූර්ණෙන්නේ නැහැ. ඒතකොට ඒකෙම ඊගාව ගාතාවක් ගත්තොත් මේ මගේ යන එක්කෙනා ගැන චේතෝ විමුක්ති සම්පන්නා චේතෝ විමුක්ති සම්පන්න එක්කෙනා අතෝ පඤ්ඤා විමුක්තිය. එයාට ප්‍රඥා විමුක්තියක් තියෙනවා. අන්න භව්‍යයි කියලා කියනවා. මේ ජාති ජරාවෙන් මිදෙන්නට. ඉතින් එතන කතා කරත් චේතෝ විමුක්ති කියලා එතන ගත්තාම කාම භව, රූප භව, අරූප භව කියන තුනෙන්ම තමයි මිදලා තියෙන්නේ. එක තැනකින් එහෙම නෙමෙයි. එතකොට හැම පරියායකම මේ භව තුනෙන්ම මිදෙන ආකාරය විස්තර කරන්නේ. භව තුනෙන්ම නොමිදී අඤ්ඤා කියන ඵලය සාක්ෂාත් කරගන්නට බෑ. ඉතින් මේ ද්වේතානුපස්සනාවේ හැම තැනම තියෙන එහෙම තමයි. ඉතින් ඒක තමන් වටහා ගන්නට ඕන. මේ අපි සාමාන්‍යයෙන් බණ දේශනා කරද්දී සමහරවිට අපි කාම ධාතු පැත්තට වැඩි බරක් දානවා. මක් නිසාද? බහුතරයක් දෙනා බණහන කාම භෝගී කාම මුක්තියක් විඳින අය නිසා. ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම කාම භවයෙන් මිදෙන්නට ඕන. එහෙම ආයත රූප භව අරූප භවයෙන් මිදෙන්නට තමන් දැනගන්නට ඕන. ඉතින් හැම පරියායකම ඒ තුනම තියෙනවා. ඒත් එක්කම ජනරල් මහත්මයා දැන් මට අනිත් ඒ තුනක දැන් අපි පළවෙනියට පරියාය විස්තර කළා ඊළඟට කියනවනේ එක්කෝ මේ පූර්ණ වශයෙන්ම මේක පරිඤ්ඤය කරොත් රහත් ඵලය නැත්නම් අනාගාමී ඵලය කියලා. එතකොට දැන් මෙතනදී මට හිතුනේ දැන් අපි පළවෙනි අනුපස්සනාවෙන් කියවුනේ මේ රූප ධාන ස්වභාවයෙන්. එතකොට ඒ මට්ටමම අනාගාමී නේද වගේ කියලා මට හිතුනේ නේද? එහෙමයි. රූප දහනක් වඩාගත්තා කියලා කියන්නේ අනාගාමී නෙමෙයි. මේ දහන් සහ ඵලයන් හැමතිස්සෙම පටල ගන්න එපා. දහන් කියන්නේ එකක්, අනාගාමී ඵලය කියන්නේ තව එකක්. අනාගාමී ඵලයේදී ඕරම්භාගී සංයෝජන පහම ප්‍රහාණය වෙච්ච ස්වභාවයක් තියෙනවා. කාමරාග පටිගත් එක්ක. එතකොට මෙන්න මේ අනාගාමී ඵලයේ කවදාවත් ආපස්සට ගමනක් නෙමෙයි. එතනින් එහාට පහතට කවදාවත් වැටෙන්නේ නැහැ. නමුත් රූපී දහනක් වඩාගත්ත කෙනා ඒක ලෞකිකයි. රූපී දහන වඩාගත්ත කෙනා නැවත කාම භූමියට වැටෙන මනුස්ස ස්වභාවයෙන් ඉන්න යම් කිසි කෙනෙක්. කාම භවයේ උත්පත්ති ලැබපු කෙනෙක්. රූපී දහනක් වඩාගත්තා. ඒ අනාගාමී ස්වභාවය එහෙම නෙමෙයි. ඒක රූපී දහන. ඒක රූපී භවයක්. මෙන්න මේ රූපී භවයේ ස්වභාවය නැවතත් කාම ධාතුවේ කාම සංඥාව පිටරොට නැවතත් කාම ධාතුවේ කාම ලෝකයට වැටෙනවා. මුත් අනාගාමීන් වහන්සේලා කියන්නේ එහෙමයි නෙමෙයි. සංයෝජන ප්‍රහාණය කරපු අය. සංයෝජන ප්‍රහාණය කිරීමෙන් ලැබෙනා වූ ඵලය ආපස්සට යන ඵලයක් නෙමෙයි. කවදාවත් ඵලයට දෙන්නේ නැහැ. මේ දහන් සහ ඵලයන් මාර්ග ඵලයන් වෙනස් පාරවල් දෙකක්. නමුත් අපිට මේ මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්න උපකාර කරගන්න උපාය මාර්ගයක් විදිහට
ගන්න මෙවලමක් තමයි මේ දැහන් රූපී සහ අරූපී දැහන් කියන ඒවා. මේ දෙක වෙනස්. ප්‍රතිචනමක් මේ ඔබතුමා ආයෙ සඳහන් කරන්නේ සප්ත බොජ්ජංග අපි පළමුව වඩනකොට මේ එක්තරා මට්ටමකදී මේ ආර්ය දහම් ඇවිදින් තවදුරටත් කරනකොට තමයි අසේස විරාග නිරෝධ වෙන්නේ කියලා මේක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. උදේ සත්‍ය බොජ්ජංග වඩන ආකාර විස්තර කරනවානේ. දැන් ආනාපාන සතිය වැඩුවොත් කුමක්ද වෙන්නේ? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වැඩිලා සතර සතිපට්ඨානේ උච්චතම අවස්ථාවට ගියාම එතන සති සම්බොජ්ජංගේ පළමු අවස්ථාව බවට පත් වෙනවා. එතකොට සති සම්බොජ්ජංගම් භාවේති. සති සම්බොජ්ජංගේ තමයි එතන භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ සති සම්බොජ්ජංගේ මුලින් පටන් ආරද්ධෝ හෝති ඉස්සෙල්ලාම ඇනඹුණා විතරයි. ඊට පස්සේ භික්ඛු භාවේති. ඒ භික්ෂු භාවිතා කරනවා. භාවනා පරිපූර්ණං ගච්ඡanti. භාවනාව පරිපූර්ණ කරගන්න තත්ත්වය දක්වා යන්නට ඕන. ඒක සත්බොජ්ජංගයේ මේ හැම අංගයක්ම ආකාර තුනකට වැඩෙනවා. ඉස්සලාම පටන් ගන්නවා. ඊට පස්සේ ඒක සතිය පටන් ගන්න තැන ඒක ආරක්ෂා කර ගැනීමේ දක්ෂතාවය තමන්ට තියෙන්න ඕන. ඒක භාවිතා කරන්නට ඕන. භාවිතා කරගනිමින් භාවනාව පරිපූර්ණ තත්ත්වයට දක්වා ගෙන යන්නට ඕන. ඒක භාවනාව පරිපූර්ණ තත්ත්වයට දක්වා ගෙනවා කියන්නේ මේ සත්වභාස චිත්තේ පරිපූර්ණ වශයෙන් භාවිතා කරනවා කියන එක. ඒ වගේම තමයි ඉත්‍රි බොජ්ජංගත්. දැන් තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචේති පරිමසං ආපජ්ජති කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ සතිය වඩාගත් එක්කෙනා දැන් ආරද්ධ එක්කෙනාට ධම්මං පඤ්ඤාය දහම් පිළිබඳ ධම්මතක්ක තමයි කරන්න තියෙන්නේ. භාවිතා කරන ඊගා ස්ටෙප් එකේ ඉන්න අයට දහම් තර්ක විතර්ක තමයි කරන්න තියෙන්නේ. පරිපූර්ණ කරපත් එක්කෙනාට ඊගාට කරන්න තියෙන්නේ දහම් තර්ක දහම් විතර්ක. ඒකට කියනවා ධම්මං පඤ්ඤාය ප්‍රඥාවෙන් යුක්තව නැවත නැවත විමසින් නොවන විමසමින් යනවා. මෙන්න මේ විදිහට දැන් ධම්ම විචේ සම්බොජ්ජංගය ගත්තත් ඒකෙත් ධම්ම විචේ සම්බොජ්ජංගෝ ආරද්ධෝ හෝති කියලා ඇරවුණු තැනක් තියෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංගෝ භාවිතා කරන තැනක් තියෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංගම් භාවනා පරිපූර්ණ ගච්ඡන තැනක් තියෙනවා. මේ විදිහට මේ සත්බොජ්ජංග වල අංග 7ම ආකාර 3කින් අවස්ථා 3කින් වර්ධනය වෙනවා. මෙන්න මෙහෙම පරිපූර්ණතාවයට පත් වුණාට පස්සේ සත්බොජ්ජංග 7ම තමන් හොඳට වඩාගෙන දැන් අපි කියනනේ භාවනා ප්‍රදානය කියලා. මෙන්න මේක කියනවා භාවනා ප්‍රදානය. පදන් වීරිය 4න් එකක්. තුන්වෙනි පදන් වීරිය. මෙන්න මේ පදන් වීරිය වඩන කෙනාට මේ විදිහට භාවනා පරිපූර්ණ ගච්ඡන්ත වෙනකම් මේ ගමන යන්නට ඕන. මෙන්න මේ භාවනා පරිපූර්ණ ගච්ඡන්ත උනාම ඊට පස්සේ උඩ තවත් කාර්යයක් තියෙනවා. 4 වෙනි ස්වභාවය. ඒක තමයි කියන්නේ අනුරක්ෂණ ප්‍රදාන කියලා පදන් වීරිය 4 වෙනි අවස්ථාව. මේ වඩාගත්තා වූ දැන අනුරක්ෂණය කරගනිමින් අන්න ඊගාවට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පරිපූර්ණ කරගත්ත තමන්ගේ භාවනාව එතෙන්ටලා නිකන් ඉන්න බෑ. මත්තේ කරන්න දෙයක් තියෙනවා. දැන් ඔන්න තමන් මෙතුවක් කාලයක් රාග දෝෂ මොහත් එක්ක අවිවේකීව ජීවත් වුණා. දැන් කාම ධාතු ස්වභාවය ගත්තම අතිශයම අවිවේකී ස්වභාවයක්. නමුත් මේ සත්බොජ්ජංග පරිපූර්ණාම ඔහු නිරෝධයේ පසක් කරපු අවස්ථාව. විවේකයේ පරිපූර්ණ වශයෙන් පසක් කරපු අවස්ථාවක්. ඔහුට තවදුරටත් පංච පාස්කන්ධ හැදෙන්නේ නැති ස්වභාවයක් හිතේ ඇතිලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවටලා නිකන් ඉන්න බෑ. මේ අවස්ථාවේ දැන් ඔන්න ඔහු විවේකයේ නිස්සය අසුරු කරන්නට ඕන බහුල වශයෙන්. ඒ විරාගී ස්වභාවය මෙච්චර කාලයක් රාගයෙන් බැඳි ගිය ස්වභාවය දැන් විරාග වෙලා. මෙන්න මේ විරාගී ස්වභාවය බහුල වශයෙන් අසුරු කරන්නට ඕන. මේ Nirodha සමහරට අසුරුසනක් වෙන්නට පුළුවන් කෙනෙකුට. දැන් මුලින් තේහෙන්නව නැද්දී. නමුත් මේ Nirodha බහුල වශයෙන් අසුරු කරද්දී අසුරුසන විනාඩියක් වෙලා විනාඩිය පැය භාගයක් පැය දෙකක් ආදී වශයෙන් ඒ කාලවකවානු වැඩි කර ගන්නට ඕන. මේ විදිහට මේක අසුරු කරන්නට ඕන. මෙන්න මෙහෙම අසුරු කරමින් වාසය කරන කෙනාට කියනවා නිවන පැත්තට හිත බර වෙලා බොජ්ජංග වඩනවා කියලා. ඉතින් අන්න එකට කියනවා විරාග නිසිත විවේක නිසිත විරාග නිසිත නිවන නිසිත වස්සග්ග පරිණාමී සත්ත බොජ්ජංගම් භාවීති කියනවා. මේ විදිහට වඩන්න ඕන.
දැන් මේ සත්බොජ්ජංග දැන් මේ මග වඩද්දි විවිධ සියුම් ක්‍රමවේදයන් ඒ කියන්නේ එක එක ස්ථාරයන් තියෙනවා. ඒ කියන්නේ මේකට කිව්වේ අනුපුබ්බ සික්ඛාවක් තියෙනවා, අනුපුබ්බ පටිපදාවක් තියෙනවා, අනුපුබ්බ කිරියාවක් තියෙනවා කියලා. අනුපූර්වක කරන්න ක්‍රියාවක් තියෙනවා. අපිට ක්‍රියාවක් නැත්තේ නෑ. හැම විටම මත්තේ කරණීය දෙයක් තියෙනවා. මත්තේ කරණීය දෙය නැතුව යන්නේ රහත් වුණාට පස්සේ අන්න එදාට කීනා ಜಾති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය කලියුත්ත කළ හමාරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ රහත් වුණ ස්වභාවයේදී. ඊට මෙහා පැත්තේ හැම අවස්ථාවකදීම කතං කරණීයන් නැහැ. කලියුත්ත කළ හමාර කරලා නැහැ. මත්තේ උත්තරින් කරණීය ධම්මයක් කියනවා. මෙන්න මේ උත්තරින් කරණීය ධම්ම තමයි මේ සත්බොජ්ජංග අර මුලින් වඩාගත සත්බොජ්ජංග ඔස්සග්ග පරිණාමී ආකාරයෙන් තවදුරටත් වඩන එක. මේකයි ආකාර දෙක. ඒක ඉතින් අපි මග විස්තර කරන දාසක ටිකක් වැඩිපුර විස්තර කරමු. හරි මේ පැහැදිලි චන්දර මහත්මයා මට අනිත් සිතුණු කරනව තමයි දැන් මේ අරිය කෙනෙක් අරිය ධ්‍යානයක් වඩනකොට දැන් මේ අරිය ධ්‍යානයක් වඩන අරියපත්ත විහරණයක් වඩා ගන්න හැම කෙනෙකුටම දැන් මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන වැඩෙන්නේ නැති වෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ කෙනෙකුට මම දැනගන්න හදන්නේ කියන්නේ රූප හැමෝටම මේ රූප ධ්‍යාන වැඩෙනවම දෙම නැත්නම් කෙනෙකුට රූප ධ්‍යාන නොවැඩීම එක විටම අරියපත්ත විහරණයක්ම වැඩෙන්නත් පුළුවන්. ඔව් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා යම් අවස්ථාවක. ඒ සෝතාපන්න ඵලයටපත් වෙන එක්කෙනා ඒ ජීවිතේ කවදාවත් දැහැනක් අඩපු කෙනෙක් නෙමෙයි. බහුතරයක් දැහැන අඩුපයි නෙමෙයි. ඒ සෝතාපන්න ඵලයටපත් වෙන මොහොතේ විනිවරණ මොහොතක් හදාගෙන ඒ අවස්ථාවේදී අර තථාගතයන් වහන්සේ කියන්නේ අනිච්ච සංඥාව වැඩුව කියලා අසුරුසන අන්නේ මොහොත අරියප්පත්ත විහරණයක්. තමන් පෙර කවදාවත් දැහැනක් වඩා ගත්තේ නැහැ. නමුත් ඒක ආර්ය දැහැන් ස්වභාවයක්. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ මේ අසුරු සනක් ගහන ප්‍රමාණයක් අනිච්ච සංඥා වැඩිවොත් මහාත්ඵලයි මහානිසංසයි කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ ලෝකේ මහාත්ඵල මහානිසංස හතරයි තියෙන්නේ. ඊට වඩා මහාත්ඵල මහානිසංස නැහැ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඵලයන්. එතකොට මහාත්ඵල මහානිසංසයක් ලැබෙන ආකාරයෙන් අනිච්ච සෝතාපන්න ඵලයේදී අසුරු සනක් වෙන්න පුළුවන් වැඩිවේ. බොහොම ෂණිකව. නමුත් ඒ ස්වභාවය තමන්ට සෝතාපන්න ඵලයේ වූ මහත්ඵල මහානිසංසය දක්වා යනට මඟ පාදලා දුන්නා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු රූපී ධ්‍යානක් වඩන්න ඕන කියලා හිත අදහසක් තිබුණේ නැහැ. අරූපී ධ්‍යානක් වඩන්න ඕන කියලා අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔහුගේ චිත්තේ ඒ ධ්‍යානගත ස්වභාවයක්. ඒ ස්වභාවය මේ ලෝකයේ වඩන ධ්‍යාන වලට වඩා උත්තරීතර වූ පංච නීවරණ ප්‍රහාණය කරගත්තු අවස්ථාවක වඩාගත්තා වූ ධ්‍යාන. මේ තථාගත ශාසනයේ තියෙන දැහැන් හැම විටම අපි කතා කරන්නේ පංච නීවරණ ප්‍රහාණය වඩා ගන්නා වූ දැහැන්. ඒවට කියනවා ආර්ය දැහැන් කියලා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මේ දැහැන් වඩන්නේ. තව කෙනෙක් බොහෝ වෙලාවට සිද්ධ වෙනවා මෙහෙම එකක්. දැන් මේ දැහැන් වඩා ගන්න කියන ලේසි පහසු දෙයක් නෙමෙයි ඇත්තටම. රූපී දැහැනක් වඩා ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද මේ රූපී දැහැනක් කියලා කියන්නේ අපේ මනුෂ්‍ය ලෝක අභිභවා ගිහිල්ලා චාතු මහරජික තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාරති පරිනිම්මද වසවත්ය ආදී වශයෙන් මේ සියුම් දේවතලයන් පහු කරලා ගිහිල්ලා ලබා ගන්න ස්වභාවයක් නෙයි. ඊට වඩා උඩින් තියෙන ස්වභාවයක්. මේ රූපී භාවයක් වඩා ගන්න එකත් බොහොම වටිනවා. සමහර වෙලාවට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. දැන් ආර්යයන් නම් බොහෝ වෙලාවට දැහැන් වඩා ගන්නේ දහම් කරුණක් මෙහෙ කරමින්. නමුත් ඒ අවස්ථාවෙත් අර සුඛයට ප්‍රීතියට අනුගත වෙලා ඒක අස්සාදයක් බවට පරිවර්තනය කරගත්තොත් ඒක ආර්ය දැහැනක් නෙමෙයි රූපී දැහැනක් බවට පත් වෙනවා. නමුත් ඉතින් ඒ ස්වභාවය වඩා ගන්න එකත් හොඳයි නරක නෑ. ඒකත් වඩා ගන්නට ඕන. ඒකෙන් ඒ විදිහට තමයි ටික ටික හිත මුදවගෙන ඉදිරියට යන්නේ. ඉතින් ඒ විදිහින් රූපී දැහැන් නොවැඩුපු කෙනෙකුට කෙලින්ම ආර්ය ධ්‍යානයක් වැඩෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අධිපඥාවක් තියෙන කෙනෙකුට. පැහැදිලි චන්ද්‍රමෝහන් දැන් එතකොට මට හිතුනේ දැන් මේ පర్యాయ එහෙම කෙනෙකුට නිකන් අදාළ නැහැ වගේද කියලා කියන්නේ දැන් අපි පළවෙනි
මේ පනුපස්සනාවටම රූප දැන ගැන සඳහන් වෙන්නේ. ඔව් දාරුචීරිය මහරහතන් වහන්සේගේ ආයතන හිත වදාළ නෑ තමයි. ඒ වගේ අය දැන් කාලේ ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ. හරි බොහොමත්ම මේ පැහැදිලි බොහොම පිංචන් දුන්නා. තේරුම් කොහොමත්ම පින් දීප්ත මහත්මයා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරාට අද දවසේ සූම් රූම් එකේ රැඳිලා ඉන්න තව කාට හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. චන්ද්‍ර මහත්මයා මෙහෙම අපිට ගැටලුවක් ලැබිලා තියෙනවා මම ඒකට කලින් ඔබතුමා දැන් මේ අද පර්යාය කතා කරපු එකේ ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඔබතුමා ධාතු සූත්‍රයත් සඳහන් කරා ඒකේ මේ පර්යායම ඒ විදිහටම වගේ එක තැනක සඳහන් වෙනවා කියලා. එතනදී බුදුහාමුදුරෝ ධාතු තුන මොනවද කියලා අහපුවාම රූප ධාතු, අරූප ධාතු සහ අමතා ධාතු කියන්නේ නිබ්බාන ධාතුව කියන එක. ඒ තුනේ උනට එහෙම ගන්න බෑ නේද මට අදහසක් ආවා. ඉතින් අමතා ධාතුවක් කියලා පනවන්න බැහැයි වගේ මට නෑ ඒක අමත ධාතුව පනවන එකක් නෙමෙයි. නමුත් අමත ධාතුව කියලා දැන් අමතාය ධාතුව චිත්තං උපසංහති කියලා කියනවනේ මේ හැමතැනම මේ දැනනටදී. ඉතින් අමත ධාතුව දෙන හිත හතුරවන්නට කියලා කියනවා. එතකොට මේ අමත ධාතුව කියන එක ආර්ය ශ්‍රාවකයන් දන්නවා වෝහාර මත්තේන සෝ වෝහරේ විවාහාර මාත්‍රයක් ඒක. විවාහාර මාත්‍රයක් උනාට ඒක යට තියෙන අර්ථය අර්ථ ධම්ම නිරුත්ති පටිභාණය සුතවතාව ශ්‍රාවකයන්ට පමණයි තියෙන්නේ. දැන් මෙන්න මේක හොඳින් වටහා ගන්නට ඕන. ධාතු කියපු පළියටම ඒක පණවන්න පුළුවන් කියලා බුදුහාමුදුරු කියලා නෑ. රූප ධාතු අරූප ධාතු පණවන්නට පුළුවන්. අරූප ධාතුව කියන එක මේ නිබ්බාන ධාතුව එහෙම නැත්නම් අමත ධාතුව කියන එක අජාත අභූත අකත අසංකත උදයක්. අජාත කියන්නේ දැන් ඉපදුනේ නැති දෙයක් අපිට පණවන්න පුළුවන් මේන් තියනවා කියලා. මේ පණවන්නට බෑ. අභූත පැන නැග්ගේ නැති දෙයක් අපිට පණවන්න බෑ මේන් තියනවා කියලා. අකත අසංකත අපි නොකල සකස් නොකල දෙයක් අපිට පණවන්න බෑ මේන් කියලා. ඒ නිසා මේ නිබ්බාන ධාතුව එහෙම නැත්නම් මේ නිබ්බාණය කියන එක එවැනි උදයක්. දැන් මේ වචන පද පාවිච්චි කරන්නේ නැතුව නිවන් ධාතුව ගැන කියා දෙන විදිහකුත් නැහැ. ඒ නිසා නිබ්බාන ධාතු කියන වචනේ භාවිතා කරනවා. විවාහාර මාත්‍රයක් වශයෙන්. නමුත් සුතවත් ආය ශ්‍රාවකයා දන්නවා නිරෝධය කියන්නේ එහෙම නිපන් දෙයක් නෙමෙයි. උපන් දෙයක් නෙමෙයි. භූත වෙච්ච දෙයක් නෙමෙයි. කත සංකත දෙයක් නෙමෙයි කියන එක. ඒක ප්‍රඥාවෙන් දැනගන්න ඕන එකක්. ඉතින් ඒකයි එතන ධාතු තුනක් සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් රූප ධාතු අරූප ධාතු මේ දෙකිනුත් මිදිලා අමත ධාතුව නිරෝධය පසක් කරා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. පැහැදිලි වුණා චන්දන මහත්මයා. කොහොමද මේක ඒ විදිහට පැහැදිලි කරලා දුන්නට. එතනදී අර විස්තර කරන දැන් මේ ධාතු සූත්‍රයේ තීගාව ගාථාය මොකද්ද කියන්නේ? අගල් තියෙන ගාවට කායේන අමතන් ධාතු පසයිත්වා නිරූපදී. එහෙමනේ තියෙන්නේ කායේන අමතන් ධාතු. අන්න කායේන අමතන් ධාතු පසයිත්වා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙන නිරූපදී උපදී නැති ස්වභාවය දැනගන්න පුළුවන් කියලා ඒ ගාථාව ඉතුරුවට කියනවා. මෙන්න මේකට තමයි මේ කායේන කියලා කියන්නේ මෙතන මේ මස් කයෙන් එහෙම නෙමෙයි පංච පාස්කන්ධ කයනුත් නෙමෙයි මේ සප්පබාධ චිත්තේ භාවිතා කරමින් තමයි මේක වටහා ගන්නට පුළුවන්. ඒක නිසා සප්පබාධ චිත්තේ මෙවලමක් මේ නිරූපදී ස්වභාවය වටහා ගන්නට. උපදී පටිනිස්සග්ගං මේ උපදී පටිනිස්සග්ග වෙලා යම් කිසි කෙනෙක් සච්චිකත්ව අනාසව මේ විදිහට මේ අනාස වෙච්ච ස්වභාවය වටහා ගන්න පුළුවන්. දේශේති සම්මා සම්බුද්ධෝ අන්න එතන කියනවා මොකද්ද? තථාගතයන් සම්මා සම්බුද්ධෝ තථාගතයන් දේශනා කරනවා අශෝකං
විරජං පදන්ති අශෝක වූ විරජ වූ පදයක් ගැන දේශනා කරනවා. මෙන්න මේ පදය අශෝක ශෝක නැති රජස් නැති පදයක්. ඒ වගේම අජාත අභූත වූ ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවය ප්‍රඥාගෝචරව ආර්ය ශ්‍රාවකෙක් දැනගන්නවා හැර වෙන කෙනෙකුට දැනගැනීමේ හැකියාවක් නැහැ. පැහැදිලි චන්දන මහත්මයා ඔබතුමා නිතර මේක සඳහන් කරනවා අපිට දවසක අර විපාකසිත නිවන නෙවෙයි කියන අදහස තව ටිකක් දීර්ඝව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඔබතුමාට ගොඩක් පිං සිත වෙනවා. අද දවසේ මම හිතන්නේ අපිට දීර්ඝව පැහැදිලි කරන්න අමාරු නිසා උදේවැය කරනවා කයි කරන එක. චන්දන මහත්මයා මේ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා ශාමන් සිල්වා කියලා මහත්මයෙක්ගෙන්. පටිසෝතගාමී වීමට අනුසෝතගාමී භවෙන් මිදෙන්නේ කෙසේද පහදා දෙන්න. පටිසෝතගාමී වෙන එක සිද්ධ වෙන්නේ පරතෝ ഘോഷයෙන්. මෙච්චර කාලයක් තමන් හිතාගෙන හිටියා තමන්ට ලැබෙන මේ ආස්වාද භුක්තිය තමයි උපරිම සැප මේ ලෝකෙ විඳින්න පුළුවන් කියලා ගඟට වැටුනහම ගඟ ගලන දෙසට ඔහේ ගියා. නමුත් යම්කිසි මේ සම්මග්ගගත වූ ඒක සම්මා මාර්ගයට ආපු මේ ලෝකයෙන් ඈතර වූ උත්තමයන් වහන්සේලා ඇවිල්ලා දේශනා කරනවා එහෙම නෙමෙයි ඔయిత වැඩි ශාන්ත වූ දෙයක් තියෙනවා කියලා. මෙන්න මේ ඒකාන්ත සුඛයක් වූ ශාන්ත වූ ස්වභාවය පසක් කරගන්නට නම් ඔය ගඟේ පහළට ගිහිල්ලා හරියන්නේ ගඟ උඩු ගඟ බලා ගිහිල්ලා උල්පත තියෙන තැන දක්වා යන්නට ඕන කියලා විස්තරයක් කරනවා. මෙන්න මේ උඩුගම් බලා යන ගමන පළවෙනි වතාවට ආරම්භෙන්න පටන් ගන්න තමන් තුළ සද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් හෝ ප්‍රඥා මාත්‍රයකින් යුක්තව නම් තමන් ඉන්නේ. මේ සද්ධා මාත්‍රයේ ප්‍රේම මාත්‍රයේ ප්‍රඥා මාත්‍රයේ තමන් තුළ නොමැතිනම් මේ උඩුගම් බලා යන ගමන පටිසෝතගාමී ගමන සිද්ධ වෙන්නේ නැහැ මේ ජීවිතේදී. මේ ජීවිතේ ඒක සිද්ධ වෙන නම් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික තමන් පෙර වඩාගෙන එන්නට ඕන. මෙන්න මෙහෙම මේ ඉන්ද්‍රිය ධර්මයන් සද්දා ඉන්ද්‍රියත් ප්‍රඥා ඉන්ද්‍රියත් වඩවාගෙන ආපු කෙනාට කෙනෙක් කියනවා මේ කාම සුවයට වඩා උත්තරීතර සුවයක් නුඹට අත්විඳින්නට පුළුවන්. මේ කාමයේ තියෙන බොහෝ ආදීනව. අල්ප ආස්වාදයක් තියෙනවා. ඒක නැත්තේ නෑ. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහු උපායාසෝ. බහු දුක්ඛයක් බහු උපායාසයක් ආදීනෝ ඇත්ත බිහියෝ බොහෝ ආදීනෝ තියෙනවා. කෙනෙක් කියනවා මෙන්න මේ අල්ප ආස්වාදය බහු දුක්ඛ බහු උපායාස තියෙන ස්වභාවයට වඩා ශාන්ත ස්වභාවයක් තියෙනවා. අති උත්තරීතර. ඒක මේ ලෝකයේ දේවල් එක සංසන්දනය කරන්න බෑ. යම්කිසි මේ කාම සුඛයක් තියෙනවද? යම්කිසි මේ දිව්‍යමය සුඛයක් තියෙනවද? මෙන්න මේ දිව්‍යමය සුඛයටත් කාම සුඛයටත් එහා ගිය සුඛයක් තියෙනවා කියලා යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් තථාගතයන් වහන්සේ කෙනෙක් දේශනා කරලා ඒ මොකද්ද කියන එක වටහා ගන්නට ධම් දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාව යම්කිසි කෙනෙක් ඇහුවොත් අන්නේ අවස්ථාවේ ඔහුට මේක සද්දා මාත්‍රයක් ප්‍රඥා මාත්‍රයකින් යුක්තව ඒක ශ්‍රවණය කරොත් අන්න එදාට ගංගා දිගේ පහළට ගිය ගමන දැන් ඔන්න ටික ටික උඩු අතට අබල් ගන්න පටන් ගන්නවා. අන්න එදා ඉඳලා තමයි පටිසෝතගාමී වෙන්නේ. ඉතින් මේ පටිසෝතගාමී ස්වභාවය පරතෝ ഘോഷයෙන් තමයි ලැබෙන්නේ. ඒකට කියනවා කල්යාණ මිත්‍ර එක් අසුර කරන්නට ඕන, සද්ධම්ම ශ්‍රවණේ යෙදෙන්නට ඕන. මෙන්න මේ සද්ධාපේම මාත්‍රයෙන් පඤ්ඤා මාත්‍රයෙන් මේ කල්යාණ මිත්‍රය අසුර කරලා සද්ධාම ශ්‍රවණය කරද්දී ඔහු තුල ජනිත වෙන අංග දෙකක් තියෙනවා. ඒ පිළිබඳ හිතන්න පෙළඹෙනවා. නිකන් නෙමෙයි ප්‍රඥාවෙන් යුක්තව. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. තවත් අංගයක් ඔහු තුල ජනිත වෙනවා. ඒ අනුව හිතනවා විතරක් නෙමෙයි. ඒ අනුව හිත ක්‍රියාත්මක කරන්නත් පටන් ගන්නවා. ධම්ම අනුධම්ම පටිපදාවිය දෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව හිතන කෙනා මොකද්ද හිතෙන්නේ? මේ කාමයේ අල්ප ආස්වාදයි බහු දුක්ඛයි බහු උපායාසයි.
ඊට වඩා ශාන්ත ප්‍රණීත දෙයක් තියෙනවානේ. ඒක තමන්ට අනුලෝමක් ශාන්තිය ඇති වුණා නම් අන්නේ අවස්ථාවේ ඉඳලා ඒ ශාන්ත ප්‍රණීත දෙය සොයාගෙන යන්න පටන් ගන්නවා. අන්නේ ශාන්ත ප්‍රණීත දෙය දකිනකොට මෙච්චර කාලයක් අර කාමෙට දිලා තිබුණු වටිනාකම අඩු වෙනවා. නිබ්බාන සුවයට වටිනාකම වැඩි වෙනවා. මෙන්න මේ කාම සුවයට දෙන වටිනාකම අඩු වෙන එකට කියනවා නිබ්බිදාව කියලා. මේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් යෙදෙන කෙනා ධම්මානුධම්ම පටිපදා කියනවා. ඒක තමයි නිබ්බිදා බහුලීය විහරණය කරන්න පටන් ගන්නවා. අන්නේ නිබ්බිදා බහුලීය විහරණය කරන්න පටන් ගන්නේ කවදාද? එතන ඉඳලා ඔහු උඩුගම් බලා යන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකට තමයි කියන්නේ උජුමග්ගානුසාරිනෝ. පහළට යන්නේ උඩු අත තමයි යන්නේ. උජුමග්ගානුසාරිනෝ. සේකාස සික්කමානස්ස. මෙන්න මේ විදිහට ඔහු සේකෙක් බවට පත් වෙලා ශික්ෂණය කියදෙනවා. ප්‍රතිපදා කියදෙනවා. මේ නිවන සාක්ෂාත් කරන මේ ඒකාන්ත සුඛය සාක්ෂාත් කරන ප්‍රතිපදාවක. මෙන්න මෙයා සේකාස සික්කමානස්ස. උජුමග්ගානුසාරිනෝ. අන්න උඩු අතට යන උඩුගම් බලා යන පටිසෝතගාමී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකපත් වෙන්න තමන්ට බාහිර නංග දෙකක් ලැබෙන්න ඕන. ඒකට කියන පරතෝ ഘോഷය හේව කල්යාණ මිත්‍ර ආශ්‍රයසුරක් සද්ධම්ම ශ්‍රවණයක් තමන් තුළ ජනිත වෙන්න ඕන අංග දෙකක් තියෙනවා. මොනසෝ මානසිකාරයත් නිබ්බිදා බහුලීය විහරණය හේවත් ධම්ම අනුධම්ම පටිපදාව. මෙන්න මේ අංග ටික යෙදෙනකොට තමයි යම් කිසි කෙනෙක් අනුසෝත මගේ ඉඳලා පටිසෝත මගට පිළිපන්න කෙනෙක් බවට පත් වෙන්නේ. බොහොමත්ම චන්දන මහත්මයා පැහැදිලි කිරීමට ඒ ප්‍රශ්නය යොමු කරපු ශ්‍රවණ මහත්මයාට පිළිතුර ප්‍රමාණවත් ඇති කියලා හිතෙනවා. චන්දන මහත්මයා ඊළඟ ප්‍රශ්න දෙකම ලැබිලා තියෙන මහා නිදාන සූත්‍රය ආශ්‍රයෙන් ගැමුණු ධර්මසේන කියන මහත්මයෙක් මේක ඉදිරිපත් කරන්නේ මහා නිදාන සූත්‍රයේ විඥානපච්චය නාම රූප විස්තරයේ මවකගේ කුසට නාම රූපයක් පැමිණීමක් සහ කුමර කුමරියෙකුගේ වැඩිමක් ගැන සිංහල පරිවර්තනයේ සඳහන් වේ. මේ පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය පැහැදිලි කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඒක නම් මේ අවස්ථාවේ දිගට විස්තර කරන්න අපහසුයි. ඒක දිගට විස්තර කරන්න ඕන එකක්. මොකද එතන බුදුහාමුදුරුවේ උදාහරණයක් කියන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක්. ඉතින් එතන ඒක බොහෝ වෙලාවට අපි ගන්නවා මේ විඥානයේ මෞගුසට බැස ගන්නවා කියන අදහසින්. නමුත් මට නම් එතන ඊට වඩා එහා දෙයක් පේනවා. මොකද උතන විඥානයේ මෞගුසට බැස ගන්න කියන ස්වභාවය නම් එතන විස්තර කරන්නේ අර ඉපදුණු කුමර කුමරියගේ විඥානයක් ගැන කතා කරන දෙයක් ඇතිවන්නේ නැහැ. ඉතින් එතන විස්තරය කියන්නේ එතන කුමර කුමරියගේ බැස ගන්න එකක් ගැනම නෙමෙයි. ඊට වඩා එහා ගිය එතන ඒ යම් කිසි උදාහරණයක් ගන්න ඉතින් ඒ උදාහරණයේදී කෙනෙක්ට ඒක ගන්න පුළුවන් මොකද්ද එතන තියෙන විදියම අරගෙන බලමු. එතන කියන්නේ විඥාන පච්චා නාම රූපං ඉතිකෝ පණේතා වුත්තං තදායතන තදානන්ද ඉමිනාපේත පරියායන වේදිතබ්බං යතා විඥාන පච්චා නාම රූපං.
ඉතින් මෙතන මේ කතා කරන්නේ මෙතන මෞකුසක් ගැන කතා කරන තමයි මාච් කුස්මින් කියලා. නමුත් එතන වචන ටික තමයි සමුච්චිස්සතාති කියලා එක වචනයක් තියෙනවා. ඉත්තත්තාය අබිනිබ්බතිස්සතාති කියලා එකක් තියෙනවා. ආය අන්තිම එකේ කියලා විඥානංච ආනන්ද දහරස්සේව සතෝ. ඒ කියන්නේ දහරස්ස කියලා කියන්නේ තරුණ යම් කිසි ඉපදුනාට පස්සේ ඔහුගේ විඥානය වොච්චජ සත්ත්‍ය කුමාරකස්සවා කුමාරිකාවයි කියන්නේ කුමාර කුමාරිකයන් යම් කිසි වයසකට පැමුණුණු කෙනෙක් ගැන අපි නිකෝ නාම රූපම් බුද්ධි විරුල්ලින් වේපුල්ලං ආපජ්ජසාද කියලා කියන්නේ. ඉතින් මේ නාම රූපේ බුද්ධි විරුල්ලින් වෙනවද කියලා. ඉතින් මෙතන මේ විඥාණයට බැස ගන්න එකම ගැන නම් විඥානයේ මෞගුසර බැස ගන්න එකම ගැන නම් කියන්නේ එතට ඉපදුණු කෙනෙක් ගැන ගන්න බෑනේ. ඉතින් ඊට වඩා එහා ගිය එකක්. මේක ඉතින් මේ අවස්ථාව සුදුසු නැහැ කියලා හිතනවා මට දීර්ඝ විස්තරයක් කරන්න. ඒ ප්‍රශ්න අපේ කරන්න තව ටිකක් හිතන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තටම මේ මෞකුසට විඥානය බැස ගන්න එකක් ගැනද කියන්නේ නැත්නම් ඊට එහා ගිය නාම රූප විඥානය අතර තියෙන සම්බන්ධතාවයක් ගැනද කියලා වටහා ගන්නට ඕන. බොහොම පිං චන්දන මහත්මයා ඊළඟ ප්‍රශ්නයත් ආනිදාන සූත්‍ර සම්බන්ධයෙන්මයි රවි පත්‍රකේ කියලා මහත්මයෙක් මේක ඉදිරිපත් කරන්නේ මහා නිදාන සූත්‍රයේ දැක්වෙන ආදි වචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ පැහැදිලි කර දෙන්න. ඒක දීර්ඝ විස්තරයක්. ආදි වචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒක විස්තර කරන්න කලින් නැවතත් උදේවැය ඥානෙ සෑහෙන ප්‍රමාණයක් විස්තර කළ අවස්ථාවක තමයි ඒක විස්තර කරන්න ඕන. දැන් මෙතන ගන්න යේහි ආකාරයේ ලිංගේ මම සරලව කියන්නම්. යේහි ආකාර නිමිත්තේ යේහි ආකාර උද්දේශී ආදී වශයෙන් වචන ටිකක් තියෙනවානේ. දැන් මෙතන මේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය ගැනයි කියන්නේ. මේ අපේ තියෙන නාමකාය සහ රූපකාය කියලා දෙකක් වෙන් කරනවා. දැන් අර රූප කිව්වා වගේම රූප වලට මම අර්ථකථන කීපයක් දුන්නේ. ඒ වගේම මේ කාය කියන එකටත් විවිධ අර්ථකථන තියෙනවා. ඒකේ තැන අනුව යොදන්නට ඕන. කාය කියපුවාම ගොඩක් අයට මතක් වෙන්නේ මස් කය. කාය කියපුවා මස් කය විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේ කාය කියන වචන නම් විවිධ තැන්වල විවිධ තැන්වල දේවල් වලට භාවිත කරලා තියෙනවා. ඉතින් මේ කාය කියලා කියන්නේ මේ සිතේ ස්වභාවයක්. මේ සිතේ තියෙන කයක් පිළිබඳව කියන්නේ. මස් කයක් ගැන එහෙම නෙමෙයි. මේ චිත්ත ස්වභාවය තියෙන රූපකාය සහ නාමකාය කියලා ස්වභාවයක්. මෙන්න මේ රූපකාය නාමකාය එකිනෙකාට උදව් කරගනිමින් තමයි දේවල් දැන හඳුනගන්නේ. මේ රාගයෙන් බැඳිලා යන්නේ. එතකොට මේ නාම රූප කියන එක ඒ නිසා දැන් අපිට යම්කිසි මනසේ රූපයක් මවා ගන්න පරිබාහිර තියෙන සතර මහා භූත උපකාර වෙනවා. ඒක තථාගතයන් වහන්සේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ පරිබාහිර සතර මහා භූත උපකාර වුණාට උපාදාය රූප කියලා චිත්ත ස්වභාවයක් ගැන ඊගාට කතා කරන්නේ. ඒත් ඒකේ රූපකාය කියලා එකක් තියෙනවා. නාමකාය කියලා තව එකක් තියෙනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා. මෙන්න මේ යම් කිසි දැනගත්තා කරුණක් කොහොමද අපි දැන හඳුනගන්නේ කියන එක. ඒක ගන්න අපි මේ නිමිති වලින්. විවිධාකාර නිමිති තියෙනවා. නිමිති අනුනිමිති කියලා තියෙනවා. නිමිති ව්‍යංජන කියලා කියනවා. ඒතර ප්‍රධාන නිමිති දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි පටිඝ නිමිත්ත. එහෙම නැත්නම් සුබ නිමිත්ත. සුබ සහ පටිඝ නිමිත්තෙන් තමයි බොහෝ වෙලාවට කාම භූමිය යන්නේ. ඔය පටිඝ සහ සුබ නිමිත්තට ගන්න තවත් නිමිති ටික මූලික වෙන නිමිති ටිකක් තියෙනවා. ඒක තමයි රාග, දෝෂ, මෝහ කියන නිමිති. ඒ අනුව මේ නිමිති විවිධාකාරයෙන් වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ යම්කිසි ආකාරයකින් යෙහි ලිංගයේ යෙහි නිමිත්තේ ආදී වශයෙන් ඒ යම්කිසි නිමිත්තකින් නම් මේ නාමයත් රූපයත් එකතු කරලා ගන්නෙ. මෙන්න මේ නාම රූපේ තියෙන ස්වභාවයක් තමයි දැන් රූපකාය නාමකායට පටිඝ සම්පස්සයක් වෙනවා. නාමකාය රූපකායට අදිවචන සම්පස්සයක් වෙනවා. මෙතන අදිවචන පටිඝ කියන එකේ අදහස මෙතන පටිඝ කියලා කියන්නේ අර තරහ යන පටිඝය නෙමේ. මේ යම් කිසි දෙයක් එකට එකතු වෙලා ගැටිලා යන කියන වචනේ ගන්නත් බෑ. ඒක සිංහල වචනයක් නෑ ඇත්තටම.
ඒක හඳුනා ගන්න උපකාර වෙන ස්වභාවයක්. එතකොට අපිට යම්කිසි ඇසට රූපයක් දැක්කම මේ රූපය රාගයෙන් බැඳිලා හඳුනා ගන්න ස්වභාවය. දැන් ඇසට රූපයක් දැක්කම අපි ඒක නාමකයට අපිට ඕන කරනවා පඨවියාපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයෙන් තමයි ඒක හඳුනගන්නේ. ඊට පස්සේ ඒ හඳුනගත්තා ස්වභාවයේ නාමකයෙන් රූපකයට අදිවචනයක් පනවනවා. ඒ අදිවචනේ පනවන්නට මොකක්ද අවශ්‍ය කරන්නේ? ඒකට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන අංගයන් ටික ඕන වෙනවා. ඉතින් ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් කරන්න ගියොත් ඔය හැම එකකීම කරන ක්‍රියාව කොහොමද වෙන්නේ කියලා විස්තර කරන්න ඕන. පැය දෙකක් විතර යන කාරණාවක්. ඉතින් මෙන්න මේ කාරණා දෙක අතර තුර තියෙන සම්බන්ධතාවය තමයි ඔය අදිවචන සහ පටිඝ සම්පස්ස කියලා විස්තර කරන්නේ. ඒක විස්තර කරන්න යෙදුනේ අර ආනන්ද හාමුදුර මේක හරි සරලයි කියපු නිසා. ඇත්තටම මේ අදිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන එක ගැඹුරින් දැනගත්ත නොදැනගත්තත් නාම රූප පත්‍ය පස්සෝ කියන ස්වභාවය දැනගත්තා නම් ඒ වගේම විඥාන පත්‍ය නාම රූපං කියන ස්වභාවය දැනගත්තා නම් ඒ ස්වභාවය දෙක ඇති මේ කෙලස් ප්‍රහාණය කරගන්නට. නමුත් අර එතන අර ගැඹුරත්වය විස්තර කරන්නේ තථාගතයන් වහන්සේ ඒක තවත් බෙදලා විස්තර කරේ. ඉතින් මෙන්න මේ නාම රූප පරිච්ඡේදය කියන එක සියුම් පරිච්ඡේදයක්. ඒ පිළිබඳ හොඳ වැටහීමක් ඇති වෙන්න පටන් ගන්නේ අනාගාමීන් ඵලයෙන් පස්සේ. ඊට මෙහා පැත්තේ මේ පිළිබඳ එහෙම ගැඹුරු විස්තරයක් කරන්නට අපහසුයි. දැන් නාම රූප පරිච්ඡේදය කියන එක මට උනත් 100% හොඳට තේරෙන එකක් නෙමෙයි. නමුත් යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් මට විස්තර කරන්න පුළුවන්. ඒ ටික කියන්නත් මේ කාලේ මදි. ඉතින් අදිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන්නේ මෙන්න මේ රාග දෝෂ මොහ නිමිතිත් එක්ක එකතු වෙලා පඨවියාපෝ තේජෝ වායෝ කියන එක රාග දෝෂ මොහ නිමිතිත් එක්ක එකතු වෙලා ඒකෙන් රාග වේදනාවක් රාග සංඥාවක් වේදනා සංඥා චේතනාව රාගෙන් බෙදලා යන එක රාග සම්පස්සයක්. ඒ රාගයෙන් යුක්තව මානසිකාරය අයෝනිසෝ මානසිකාරය. මෙන්න මේ මේ කරුණු ටික එකතු වෙලා ධර්මතාවයෙන් එකතු වෙලා තමයි අපේ හිතේ විඥානයක් බැසගත්තාම ඒකට විඥාණයට ඕන කරන පෝර දෙන්නේ. දැන් විඥාන බීජන්නේ විඥාන බීජය නාම රූපයට බැසගත්තාම මෙන්න මේ විඥාණයට වැඩෙන්න ඕන කරන පෝර ටික දෙන්නේ මෙන්න රාග වේදනාවෙන් ටිකක් පෝර දෙනවා. ඒකට රාග සංඥා. ඊට පස්සේ සම්පස්සය. ඊට පස්සේ ඒකෙන් චේතනා පහළ කරලා ඒ තණ්හාවක් ඇති කර ගන්නවා. ඒ තණ්හාව ඇති කරගෙන මානසිකාරය දෙනවා. අයෝනිසෝ මානසිකාරය. මෙන්න මේ ටික පෝර දිදී විඥානයක් වැඩෙන්න උපකාර කරනවා. මෙන්න මේක තමයි මේ අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන දෙකෙන් කරන්නේ. ඒකෙන් ඊට පස්සේ ආස්වාදයක් ගොඩනගාගෙන ඒ තණ්හාවෙන් බැඳි භවයක් හදා ගන්නවා. මේ පංච උපාස්කන්ධව තමයි එතනත් හැදෙන්නේ. ඉතින් මේ පිළිබඳ ගැඹුරු විග්‍රහයක් තමයි ඔය අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන එකේ තියෙන්නේ. අපි මතු දවසක ඒක පිළිබඳ දිග විස්තරයක් කරමු. බොහොමත්ම පිං චන්ද්‍ර මහත්මයා ඔගේ ප්‍රශ්න ඉදිරිපත් කරපු ගැමුණු ධර්මසේන මහත්මයාට රවි පත්‍රිකේ මහත්මයාට බොහොමත්ම පිං. අපි සාකච්ඡා කරේ වහනිදාන සූත්‍රයේ දක්වන 91 සහ 93 කියන පිටු තව කාට හරි ඒක අපව බලන්න හැකියාව අවශ්‍යතාවයක් තියෙනවා නම් චන්දන මහත්මයා මේ ප්‍රශ්නය අපව ලැබිලා තියෙන්නේ ශමන් මහත්මයාගෙන්. අපි අර ඉස්සෙල්ලා පටිසෝතගාමී වීම ගැන කතා කරපු ඒ ගැටලුවත් සම්බන්ධයෙන් ඔබතුමා එතනදී අර ඒතං සන්තං ඒතං පනිතං ගාතාව සඳහන් කරපු නිසා එතුමා මෙහෙම අහනවා පළමුව සංඛාර සමත කරනවාද නැත්නම් උපදී පාටි නිසග්ග කරනවාද කියලා. දැන් අපි මේ මගේ සමත කරගෙන යනකොට ඉස්සෙල්ලාම ඇත්තටම සමත වෙන්නේ පංච උපාදානස්කන්ධ කියන අර පංච උපාදානස්කන්ධයේ ආස්වාද කැලල තමයි සමත වෙන්නේ. ආස්වාද කැලල සමත වේගෙන යනකොට ඉස්සෙල්ලාම නව කර්ම කරන එක නවතිනවා. නව කම්ම නකරෝති සබ්බායටපත් වෙනවා. චේතනාහම් භික්කවේ කම්මං කරෝති කියන එක නවතිනවා මේ සමත කරගෙන යනකොට. අන්න නව කම්ම නැවතුනාට පස්සේ ඊගාවට සිද්ධ වෙන දේ තියෙන එකක් තමයි
පුරාණ කම්ම කියන එක. ඒ කියන්නේ ආයතන ස්වභාවය. චක්ක ආයතනයේ තත්ත්වය දක්වා වැඩින එක. ඔන්න ආයතන පේන්න පටන් ගන්නවා. ඉතින් ආයතනත් ඔන්න ප්‍රහාණය කරගෙන යනවා. ආයතන හැදෙන එකත් නවත්තගෙන යනකොට අනීගාවට තමයි සබ්බ අபிසංකාර වල මූලික ස්වභාවය පේන්නේ. දැන් මේ මූලික ස්වභාවය ඉඳලා පංච උපාස්කන්ධ ආස්වාදයේ හදන තැන දක්වාම අபிසංකාර තමයි නැවත නැවත සිද්ධ වෙන්නේ. මේ රාග සම්පස්සේ කියන්නේ එක පුන පුනා වෙන එකන්නේ. ඒකට ඒක සියුම් අවස්ථාවන් පේන්න පටන් ගන්නවා. අන්නෝ පේන්න පටන් ගන්නවා ඊට පස්සේ ආයතන ස්වභාවයේ මුල් අවස්ථාව ගියාම තියෙනවා මෙන්න මේ උපදී කියන ස්වභාවය. උපදී කියලා කියන්නේ උපාදාන කරගන්න ඕන කරන අවස්ථාව. එතකොට උපය දැන් උපදී කියපුවාම පංච උපාස්කන්ධයේ මුල ඉඳලා අගට යනකම උපදී වශයෙන් ගත්ත හැකි. නමුත් ඒකේ මුල් අවස්ථාවක් තියෙනවා උපදී පටිනිස්සග්ග කරන එක. ඒතර සබ්බ උපදී පටිනිස්සග්ග වෙනවා සබ්බ සංඛාර සමතුණා නම්. ඒ සබ්බ සංඛාරයේ මේ සියල්ලටම හේතුකාරක වෙන මූලික දේ තමයි මේ රාග දෝෂ මොහ කියන එක. ඒක නිසා සබ්බේ සංඛාර අනිච්චාති. මුලින් පේන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාතයි මුලින් පේන්නේ. නමුත් ඔහොම ගිහිල්ලා අවසානයේ සබ්බේ සංඛාරා අනිච්චාති කියන ස්වභාවය. අර කාම ධාතුව නම් අපි විස්තර කරන්නේ කාම ධාතුව පටන් ගන්න තැන යනකම් තමන්ගේ හිත ගවේෂණය කරගන්නට ඕන. ඒක තමයි ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ වඩනවා කියලා අපි කරන්නේ. මොනවද? මේ සබ්බ කාය පටිසංවේදන මේ සම්පූර්ණ කය හොඳින් වටහා ගන්නට ඕන. මුල ඉඳලා අගට යනකම්ම පංච පාස්කන්ධ කය පටන් ගන්න ලොකු තැන ඉඳලා ඕලාරික මට්ටමේ ඉඳලා ටික ටික ආපස්සට පටිසෝත ගාමීමක් නිසා අර මූලික අවස්ථාව කාම ධාතු කාම සංඥා ස්වභාවයන් පසුව තමයි වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ මුලින් පංච උපාදානස්කන්ධ ආස්වාද ස්වභාවය ඊට පස්සේ සංකාර ප්‍රහාණය වෙනකොට සබ්බ උපදී එක තිබුණු සංසග්ගේ නවතිනවා. උපාදාන කරගන්න යම් දෙයක් සුදුසුයි කියලා තමන්ට හිතෙනවා නම් චන්දරාගයෙන් අන්න ඒවට කියනවා උපදී කියලා. ඒක උපදී කියන ඒවා මුලින් ලොකු ඒවා තමයි පේන්න පටන් ගන්න ආස්වාදයේ උපදිය. ඊට පස්සේ ඒක හැම ගිහිල්ලා මේ සුඛ වේදනියම් බික්කවේ සුඛ වේදනාවට බැඳිලා හදා ගන්නවා වේදනාව. අන්නේ අවස්ථාවේ උපදියක් තියෙනවා. ඒවා සියුම් අවස්ථාව. උපය වෙන අවස්ථාව. උපය උපාදාන උපය අවස්ථාවෙන් පස්සේ තමයි උපාදාන වෙන්නේ. ඒ උපාදාන වෙන්නේ මෙන්න මේ උපදී. වලට තමයි උපාදාන වෙන්නේ චන්දරාගයෙන් බැඳෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. මහත්ම පින් චන්දන මහත්මයා ඔබතුමා මේ කාරණය පහුගිය මාස කිහිපය තුළ විස්තර කරා අපි එක එක පරයයන් ද්වේතානුවස්සනාව විස්තර කරද්දී I think ඒක නිසා අපව විස්තර කරාට බොහොමත්ම පිං සිද්ධ වෙනවා. අද දවසේ අපිට YouTube හරහා ලැබිලා තියෙන ප්‍රශ්නය පමණයි. Zoom room එකේ ඇඳලා ඉන්න තව කාට හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කාට ප්‍රශ්න නැහැ වගේ නේ. ඒ වගේනේ චන්දන මහත්මයා එහෙම වුණත් අපි අද දවසේ අපේ සාකච්ඡා අවසන් කරන්න පුළුවන්. එහෙම වුණත් හැමෝටම ද්වේතානුපස්සන කට්ටියට බෝරින්ද දන්නේ හිතන්නේ කීප දෙනෙක් දක්වලා තිබුණා යාලා ඒක ගොඩක් අගය කරනවා කියලා ඔබතුමාට කාපහු අපි දන්න කරුණු අපෝ වෙන විදිහකට මතක් කරලා දෙන නිසා ඒක නිසා මම හිතන්නේ හේවගේ මහත්මයා ඔබතුමාගේ ගැටලුව හරි අදහස හරි ඉදිරිපත් කරන්න. ඔබතුමාට දැන් අන්මියුට් වෙන්න පුළුවන්. හේවගේ මහත්මයා ඔබතුමාට අපර ඇහෙනවා. නෑ මට උමනා වුණේ ඇත්තටම මේ
කියන්න මේ අද මේ කියන්නේ නියතානුපස්සනාව මේ බෝරින් වෙලා නැහැ. අතරම ගොඩක්ම පිං මේ පැහැදිලි කිරීම සියල්ල හරිම වැදගත්. ඔබට ගොඩාක් මේ පුණ්‍යානුමෝදනා කරන්න ඕන මේ ගන්න උත්සාහයට. නමුත් මම හිතන්නේ අද මේ පරියාය ටිකක් අර දුරස්ත අවබෝධයක් වගේ වුණා. ඒක නිසා තමයි කට්ටියට ප්‍රශ්න ඇති. මටත් ප්‍රශ්නයක් අහන්න මේ හිතා ගන්න බෑ කොහොමද අහන්නේ කියලා. ඒකයි කල්පනා කරේ තවසරයක් මේක අහලා මේ ඊගාසරිය අහනවා කියලා තමයි මං හිතුවේ. ගොඩක් පිං මේ කරන උත්සාහය මේ දිගටම කරගෙන යන්න සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිවනම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම පිං. එහෙමත් අපි අද දවසේ අපි සාකච්ඡා මෙතනින් අවසන් කරමු. එහෙමනත් හැමදෙනාම ඔගේ දේශකතුමාට අසුබ මහත්මයා ඔබතුමා අන්මියුට්නේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නද? නෑ තෙරුවන් සරණයි. එවනත් අපි හැමදෙනාම සිහිපත් කරගන්න අපි දවසේ අපේ දේශකතුමාට පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. චන්ද්‍ර මහත්මයා හැමදාමත් වගේ ඔබතුමා අද දවසෙත් එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා ඊටමත් කරුණාවෙන් ආර්ය මෛත්‍රියෙන් යුක්තව අපිට දහම් කරුණු පැහැදිලි කරලා දුන්නා. අද දවසේ ද්වයාතානුපස්සනා සූත්‍රයේ පරයයක් පැහැදිලි ඉතා දීර්ඝව පැහැදිලි කරලා දීලා අපගේ ගැටළු වලට ඉතාමත් ඉවසීමෙන් යුතුව පැහැදිලි පිළිතුරු ලබා දුන්නා. ඉතින් ඔබතුමා මේ කරගත් දුන්නා වූ ධර්ම දානේ උපනිශ්‍රය වෙලා ඔබතුමාගේ නිවන් මාර්ගයට ඒ වගේම ඔබතුමාගේ ඥාති මිත්‍රාදීන් පවුලේ යුතුය හැමෝටමත් මේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් සියලු නිවන් මාර්ගයේ සියලු බාධා දුර වෙලා ඉදිරියටම යන්න හැකි වෙන්න කියලා අපි කල්යාණ මිත්‍ර වටේ හැමෝම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමාට නිවනම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම නිවනම වෙත්වා. බොහොමත්ම පිං චන්දමත්ම ඒකම අද දවසේත් අපි සාකච්ඡා මෙහෙවන්න පසුබිමේ ඉඳන් උදව් කරපු දීප්ත මහත්මයාටත් ධම්මික මහත්මයාටත් කීසති සාකච්ඡාව ඉන්ඩෙක්ස් කරලා අපිට ආපහු රෙෆරන්ස් කරන සලසලා හසුකම් සලසලා දුන්න පත්‍රිකේ මහත්මයාටත් ඔයතුමන්ලගේ පවුලේ හැමෝටමත් ඒ පුණ්‍ය කර්ම හේතුවෙන් නිවනම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ඊළඟ සතියේ සාකච්ඡාව වෙදී ඔබ ජීවත් වෙන්නේ සමයේ හරි ග්‍රීෂ්ම ඍතුවේ හරි ශීත ඍතුවේ හරි කාලය වෙනස් වෙන රටක නම් ලංකාව වෙලාවෙන් හවස 2:00 හරි ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වෙලාවෙන් හවස 7 කියන වෙලාව මතක් කරගන්න. ඉතින් මේ සිතුවිල්ලත් එක්ක අපි අද දවසේ සාකච්ඡාව මෙතනින් අවසන් කරමු.